ආයුබෝවන් අපි ආයේ අලුත් පාඩමකින් මේ හම්බ වෙන ඕගොල්ලන්ත් එක්ක මේ සුද්ධ ජීවිතය කියන්නේ බයොලොජි සිලබස් එකේ යුනිට් 9 එක සුද්ධ ජීවිතය මයික්‍රෝබයොලොජි මේකත් ගොඩක් වැදගත් කොටසක් මොකද මේ ගොඩක් බයෝ වලින් තියෙන ජොබ්ස් එහෙම මේ මේ මයික්‍රෝබයොලොජි වලින් ගොඩක් යන්න පුළුවන් පැති තියෙනවා ඉගෙන ගන්න ආයි ස්ටඩීස් වගේ කරනවා නම් ඒකටත් අවස්ථා ලොකුවටම නැහැ සෑහෙන දැන් වැඩි වෙලා තියෙනවා අපේ කැම්පස් එකේ මයික්‍රෝබයොලොජි පැත්තට ගොඩක් නැවිලා මයික්‍රෝබයොලොජිම කියලා ඩිග්‍රී එකක් ස්පෙෂල් එකක් නැහැ නමුත් මේ පැත්තට අදාළව ඔයගොල්ලෝ රිසර්ච් එකක් වගේ කරනවා නම් කරලා එතකොට අර ඒ ඩිග්‍රී එක ගත්තා සමානයි හරි ඔයගොල්ලෝ ස්පෙෂල් එකක් කරලා මයික්‍රෝබයොලොජි පැත්ත තෝරාගෙන රිසර්ච් එකක් කළොත් මයික්‍රෝබයොලොජි ස්පෙෂල් එක ඒ සමානකම වගේම තියෙනවා ඒකේ එහෙම නැත්නම් කැලණි යුනිවර්සිටි එකේ වෙනම ස්පෙෂල් කෝස් එකක්ම තියෙනවා මයික්‍රෝබයොලොජි වලට. ඒකට ඔය ළමයි යන්න උත්සාහ කරනවා ගොඩක් වෙලාවට නේද? කොහොමුණත් මේ සුද්ධ ජීව විද්‍යාව කියලා කියන්නේ මේකේ ගොඩක් වැදගත් පාඩමක්. ඔයාලගේ සිලබස් එකේ තියෙන සහ අපිට ලේසියෙම ලකුණු ගන්න තියෙන කොටසක්. ඒ නිසා අනිවාර්යෙන් මේක අත්හරින්න එපා. අන්තිම පාඩමක් නිසා සමහර ළමයින්ට මේක හරියට කෙරෙන්නේ නැතුව ඇති පන්ති වලින්. ඒ නිසා දැන්මම අපි වීඩියෝස් ටික දානවා. ඒතකොට 2021 කට්ටියට උනත් දැන් ඉඳලම මේ ටිකට බලලා රෙඩි වෙන්න පුළුවන්. දෙතුන් වතාවක් හරි ගැටලු විසඳගෙන ග්‍රෑස් වෙන්න පුළුවන්කම තියෙනවා මේ පාඩමට අදාළව මේක අනිවාර්යයෙන්ම ෆුල් මාක්ස් ඒ කියන්නේ 100% මාක් ගන්න පුළුවන් තැන. අනිත් සමහර පාඩම් වලින් දැන් කලින් අපි කරපු පරිසර විද්‍යාව එහෙමම නැහැ. ඒක එහෙමම කියන්නේ නැහැ මම. අනිවාර්යෙන් ඒකෙදී ටිකක් අපහසුයි කරුණු මතක තියාගන්න එහෙම ගතියක් තියෙනවා. හැබැයි මයික්‍රෝබයොලොජි වල එහෙම නැහැ. මේකේ කරුණු ටික පැහැදිලිව ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න තියෙනවා යම් කොටසක්, සෑහෙන කොටසක් තියෙනවා අවබෝධ කරගන්න හොඳින්. ඊළඟ ටික මතක තියාගන්න එක එම කිසිම අමාරුවක් තියෙන දේවල් නෙමෙයි සරල කාරණා ටිකක් තියෙනවා. සිද්ධිය මතක නම් රචනා ප්‍රශ්නෙත් එහෙමම ලියන්නයි තියෙන්නේ. හරි. දැන් මේ යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මුලින්ම ඒකට මාතෘකාවක් විදියට අනුමාතෘකාවක් වලින් දැම්ම හැකි සුද්ධ ජීවීන්ගේ විවිධත්වය ගැන. ඒ කියන්නේ ලෝකයේ සුද්ධ ජීවීන් කියන්නේ කවුද සහ ඒගොල්ලන්ගේ කොහොමද විවිධ වෙලා තියෙන්නේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද ඒගොල්ලෝ එකිනෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක ඔයගොල්ලන්ට මේකෙදි කතා කරන්න පුළුවන් වෙනවා. එනො ප්‍රධාන වශයෙන් සුද්ධ ජීවියෙක් කියන්නේ කවුද? සුද්ධ ජීවියෙක් කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන්. සුද්ධ ජීවියෙක් කියලා කියන්නේ පියවි ඇසින් දකින්නට බැරි. අපේ පියවි ඇසින් දකින පරාසය නැතිව නේද? අන්වීක්ෂයකින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් වගේ නම් එයාව අපිට දකින්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් අපිට කියන්න පුළුවන් සුද්ධ ජීවියෙක් කියලා. පියවැසින් දකින්න බැරි ජීවියෙක්. ඒ වගේ කාණ්ඩ ප්‍රධාන වශයෙන් බැක්ටීරියා, ආකියා, සයනොබැක්ටීරියා ඒගොල්ලෝ බැක්ටීරියා වලටම අයිති කට්ටිය. ඊළඟට ප්‍රොටිස්ටා සහ දිලීර. ප්‍රොටිස්ටා කිව්වහම ප්‍රොටිස්ටාව හැමෝම සුද්ධ ජීවීන් වෙන්නේ නැහැ. ප්‍රොටිස්ටා රාජධානියේ තියෙනවානේ. ඒකේ අර ඇල්ගී කියන කොටස ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සුද්ධ ජීවීන් නෙමෙයි. ඒගොල්ලෝ මහා ජීවී. ඔය ඇමීබා පැරමීසියම් ඒගොල්ලෝ ප්‍රොටිස්ටාව ඒගොල්ලෝ තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ සුද්ධ ජීවීන් විදියට. ඊළඟට දිලීර ගත්තම අපි සුද්ධ ජීවී කාණ්ඩයක් විදියට තමයි ඒගොල්ලන්ට කතා කරන්න වෙන්නේ. සමහරක් වෙලාවට දැන් පාන් ගෙඩියක දිලීර ඇදුනහම ඒක අපිට පේනවා වෙන්න පුළුවන්. නමුත් එයාගේ එක්තරා ව්‍යුහයක් විතරයි අපිට පේන්නේ. එයාගේ සැබෑ ස්වරූපය නෙමෙයි ඒ පේන්නේ එක්තරා ව්‍යුහ කොටස් ටික විශාල ගහණයක් විදියට එකතු වෙච්ච එකක් තමයි ඒ අපිට පේන්නේ. එහෙමනම් ඉතින් බැක්ටීරියාවක් පේනවා අපිට. සමහර තැන් වල සෙල් වගේ හැදිලා තියෙන්නේ. එහෙනම් ඒකත් අපිට කියන්න පුළුවන් බැක්ටීරියාව වෙනම පේනවනේ කියලා. එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ වෙන ජීවියෙක් වශයෙන් පේන්නේ නැති නිසායි අපි සුද්ධ ජීවීන්ට වර්ග කරන්නේ. ඊළඟට මේ වගේ ටිකක් අර වෙනස් කරන. දැන් වෛරස් නම් ඕගොල්ලන්ට හුරුයි. මේ කාලේ කොහොමද හුරුයි කොරෝනා තියෙන නිසා ඒකත් වෛරස් යන්නේ. මොලිකියුල්ස් ඊට පස්සේ වෛරොයිඩ් ප්‍රියෝන. ඒ වගේ කාණ්ඩ ටිකකුත් තියෙනවා. අපි මේ මොනවද කියන එක විස්තර ඇතුව මෙතෙන්දි කතා කරනවා. මේ දල වශයෙන් මම දැම්මේ මේ සුද්ධ ජීවීන් යටතේ කවුද ඔයගොල්ලන්ට ඉන්නේ අධ්‍යයනය කරන්න කියන පොඩි අයිඩියා එකක් ගන්න. සුද්ධ ජීවීන් මයික්‍රෝබ්ස්ලා සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණ වලින්ද අපි මයින්නේ පේන්නේ නැහැ කිව්ව නැහැ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මයික්‍රෝමීටර් නැනෝමීටර් සයිස් එකේ කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ 10 6 මයික්‍රෝමීටර් නේද? 10 9 මේ අතර පරාසයේ මේගොල්ලෝ ඉන්නවා. හරි සමහර අය මයික්‍රෝමීටර් වලින් පේන අය ඉන්නවා. සමහර අය ඊටත් වඩා කුඩා නැනෝමීටර් තත්ත්වයටම අපිට යන්න වෙනවා. වෛරස් වගේ ගත්තාම ඒකනේ ආලෝක අන්වීක්ෂයකින් බලන්න බැරි වෙන්නේ අපිට. හරි. ඒ අනුව මේ සුද්ධ ජීවීන්ගේ ඊට පස්සේ තියෙනවා ලක්ෂණ ටික.
හරි සුද්ධ ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ටිකක් තියෙනවා. අන්නේ ලක්ෂණ ටික අපි එක එක පොඩ්ඩක් විස්තර ඇතුව බලන්න ඕනේ. පළවෙනි එක තමයි මේගොල්ලන්ගේ සාරවත්‍ර බව. සාරවත්‍ර. අපි කියනවා සුද්ධ ජීවීන් ලෝකේ සාරවත්‍රයි කියලා. ඊට පස්සේ ආයෙ තියෙනවා මේගොල්ලන්ගේ අධික වර්ධන වේගයක් සහ රූපීය පෝෂණ කායික විවිධත්වය. ලක්ෂණ තුනක් ප්‍රධාන වශයෙන් හරි. අධික වර්ධන වේගය. ආයේ රූපීය පෝෂණ. මොන විවිධත්වයද? කායික විද්‍යාත්මක විවිධත්වය. මෙන්න මේ කරුණ වලට අදාළව හරි සුද්ධ ජීවීන්ගේ සාරවත්‍ර බව, අධික වර්ධන වේගය, රූපීය පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වය කියන කාරණා තුන මෙතෙන්දී වැදගත් වෙනවා මේගොල්ලන්ගේ ලාක්ෂණික විදියට. සුද්ධ ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ. මේගොල්ලෝ සාරවත්‍රයි. ඒතර පළවෙනි එක ගැන ගත්තොත් අපි පළවෙනි එක මෙහෙමයි අපි කියන්නේ. මේක යටතේ අපිට දැනගන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. සාරවත්‍රයි කියලා කියන්නේ යුනිවර්සල්. ඒ කියන්නේ ගොඩක් මේගොල්ලන්ගේ පැතිරිලා හැම තැනම ඉන්නවා. බලන තැන ඉන්නවා කියලා කියන්නේ ආන් ඒ වගේ. ඒතර මේ සුද්ධ ජීවීන් අපිට පවතින තැන් ගත්තොත් ජලයේ ඉන්නවා. ආය වාතයේ ඉන්නවා. පසේ ඉන්නවා. නේ? ආය ඉන්නවා ජීවීන්ගේ දේහ මත. ජීවීන්ගේ දේහ මතත් ඉන්නවා. දේහ මත වෙන්න පුළුවන්, දේහේ ඇතුළත අභ්‍යන්තරය වෙන්න පුළුවන්. එහෙමත් ඉන්නවා. හරි එතකොට ජලයේ වාතයේ පසේ විතර නෙමෙයි ජීවීන්ගේ දේහ තුළ පවා මේගොල්ලෝ ඉන්න ජීවීගේ මාශාක සතුන් අයිති වෙනවනේ. ඒතකොට ඒගොල්ලන්ගේ දේහ මත සහ අභ්‍යන්තරයේ ඉන්නව නැති තැනක් නෑ. ඒකයි සාරවත්‍රය කියලා අපි කියන්නේ. ඒ අනුව ජලයේ ඉන්න කට්ටිය දැන් ජලයේ ඉන්නවා කියපුවම ගොඩක් වෙලාවට එන්නේ මෙතන කරදිය හා මිරිදිය දෙකේම ඉන්නවා. හරි මිරිදියේ ඉන්නවා ඊට පස්සේ කරදියේ ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ ජලයේ ඉන්න කට්ටියගෙන් අපිට වෙන ප්‍රයෝජනයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. ජලජ සුද්ධ ජීවීන්ගෙන් අපි කියනවා භෞමික ශාකනේ ගොඩක් වෙලාවට ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. භෞමික ශාක වලටත් වඩා වැඩි තරම් ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ කරනවායි කියනවා සාගර වාසී එහෙම නැත්නම් මිරිදිය වාසී ජලජ වාසී පොදුවේ කිව්වා ජලජ වාසී සුද්ධ ජීවි ප්‍රජාව. ඒකින ස්වාන බැක්ටීරියා වෙන්න පුළුවන් විවිධ ඔය සුද්ධ ජීවි වන ඇල්ගී වර්ග ඒවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අර ශාක වලට වඩා වැඩි. ඒකට හේතුව වෙන්නේ ජලය වැඩිනේ ලෝකේ. 70% පමණ ලෝකේ ආවරණය වෙලා තියෙන ජලයෙන් ගොඩබිම් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ අනුව ජලජයේ දැන් ශාකයකින් වෙන ප්‍රභා සංශ්ලේෂණය වැඩි වුණාට ඒ වගේ දෙතුන් ගුණයක් ප්‍රමාණයක විශාල වර්ග ප්‍රමාණයක් තුල අරගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒතර පොඩි ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රභා සංශ්ලේෂණය ගොඩක් වැදගත් සාධකයක් වෙනවා ජීවීන් තුල ආහාර දාම ජීවීන්ට පවත් ජීවීන්ගේ පැවැත්මට නඩ ජීවීන්ගේ ආහාර දාම පවත්වා ගන්න ලොකු දායකත්වයක් මේ ජලජ වාසී සුද්ධ ජීවීන්ගෙන් අපිට ලැබෙනවා. හරි. ඒ ටික අපි මෙතෙන්දි කියන්න ඕනේ ජලජ වාසී කට්ටිය ගැන කතා කරනකොට. ඊළඟට වාතයේ ඉන්නවනේ සුද්ධ ජීවීන්. කොහොමද වාතයේ ඉන්නේ? මෙහෙම වාතේ පාවි ඉන්නවද? ඔව් එහෙම ඉන්නවා. දැන් අපි මේ පේන්නේ නැහනේ අන්වීක්ෂයක් නෑ එහෙම අපේ ඇස් අන්වීක්ෂය නෑ ඒ නිසා අපිට පේන්නේ. නමුත් අපි අවට වාතයේ විශාල වශයෙන් සුද්ධ ජීවීන් ඒ කියන්නේ බැක්ටීරියා වෙන්න පුළුවන්, වෛරස් වෙන්න පුළුවන්, ඒ වගේ වර්ග ඕනෑ තරම් ඉන්නවා මේ අවට වායුගෝලයේ. වාතයේ පාවිපාව ඉන්නේ. ඒතර මේ වාතයේ ඉන්න කට්ටියට අපි කියනවා මෙන්න මෙහෙම නම එයරසෝල්. එහෙම නැත්නම් අපි කියනවා ජෛව එයරසෝල් නැත්නම් ජෛව වාතිලන. එනම් මේ එයරසෝල් කියන නම එන්නේ ඉංග්‍රීසි වලින්. හරි ඉංග්‍රීසි වල ටර්ම් එකම සිංහලට පරිවර්තනය කරපුවම එයරසෝල්. ජෛව එයරසෝල් කියලා කියනවා. එයරසෝල් කියලා කියන්නේ දැන් සුද්ධ ජීවීන් වාතයේ ඉන්න කාණ්ඩය. දැන් මෙහෙම නේ වාතයේ ඉන්නවා නම් ඉන්නේ ඔහම ඉන්නවා සුද්ධ ජීවීන් පාවිපාව. මෙන්න මේ ටිකට අපිට කියන්න පුළුවන් ජෛව එයරසෝලයක් කියලා. එතන එකම විශේෂයකට එහෙම නෙමෙයි එතන ඒ සුද්ධ ජීවීන් ගහණයක් අපිට තෝරාගෙන යට කරන ජෛව එයරසෝල් විදිහට සුද්ධ අංශු විදිහට ඒගොල්ලෝ ඉන්නවා වායුගෝලයේ. දැන් එතන විසිරීලා ඉන්නවා. දැන් මෙතන ව්‍යාධි ජනක වෙන්නත් පුළුවන්. ව්‍යාධි ජනක නොවන කට්ටිය ඉන්නත් පුළුවන්. කෙසේ හෝ වායුව මගින් දැන් මේගොල්ලෝ එහාට මෙහාට චලනය වෙවි ඉන්න උලන් එද්දී කට්ටිය ගාගෙන යනවා. එතකොට ව්‍යාධි ජනකයෙක් වගේ හිටියොත් අන්න
එයා තවදුරටත් තැනකින් තව තැනකට සම්ප්‍රේෂණය වෙනවා කවුරු හරහා කියලාද අපි කියන්නේ ජෛව එරසෝල හරහා. ජෛව එරසෝල හරහා මෙයාව වෙන තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. දැන් මේ කොවිඩ් වසංගතය වුණා ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ අර ඔයගොල්ලෝ දකින්න ඇති රූප සටහන් වල තියෙන නේද අර කැස්ස කිවිසුම යද්දි ඔහොම රඳින්නේ ඒවට මූණ මෙහෙම තියෙනවා. ඒවට මෙන්න මේ වගේ ප්‍රමාණයක ඔහොම විසිරෙනවා කියලා. මේ යන්නේ ජෛව එරසෝල. මේක ගිහිල්ලා තව කෙනෙකුගේ නාසය මත හරි එහෙම තැම්පත් වුණාම අන් එයාටත් කොරෝනා කියනවා. ඒතර මේ ජෛව එරසෝල විදියට නැත්නම් ජෛව වාතිලන විදියට තමයි වාතය තුල මේගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ. ඊළඟට පස්සේ නම් ගන්නවනේ කොහොමද පස්සේ පාංශු සුද්ධ ජීවීන් කියලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සහජීවීව ඉන්න පුළුවන්. ඔය දිලීරක මූල වගේ ගොඩක් වෙලාවට එහෙම ඉන්නවා. නැත්නම් තනි තනිව වාසය කරන්න පුළුවන්. ඊළඟට ජීවි දේහවල අපේ දේහය මත උනත් ඒ වගේම අනෙක් බහුසෛලික ජීවීන්ගේ උනත් දේහය මත අති විශාල වූ සුද්ධ ජීවි ප්‍රජාවක් ඉන්නවා. මේකට කියනවා මේ හරි එතකොට මේ ජීවීන් මත ජීවි දේහය මත අපි කියනවා දැන් සාමාන්‍යයෙන් මිනිසාගේ තියෙන සෛල ප්‍රමාණයට දේහ සෛල ප්‍රමාණයට වඩා වැඩි සෛල ප්‍රමාණයක් සුද්ධ ජීවීන් දේහයේ ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? මෙහෙම ඉන්නවා. බාහිරින් ඉන්නවා මෙහෙම අභ්‍යන්තරවත් ඉන්නවා. අන්තරය ඒ වගේ තැන්වල විශාල සුද්ධ ජීවි ගහණයක් පවතිනවා. එතකොට මේ ජීවි දේහ තුල ඉන්න බහුතරයක් සුද්ධ ජීවීන් අපිට හානි කරාය නෙවෙයි. නමුත් ඒගොල්ලන්ගේ සමහරක් අය ඉන්නවා හානි කර අය හිට ගමන් ඒගොල්ලෝ හානි කර වෙනවා. ශරීරය දුර්වල වුණාන් පස්සේ හානි කර වෙනවා. එහෙම නැත්නම් පිටින් හානි කර කෙනෙක් අර ජෛව එරසෝල වලින් වගේ එන්න පුළුවන්. ඇවිල්ලා යට සුදුසු තැනක පතිත වුණාන් පස්සේ එයා අපිට ආසාදනයක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ තව මෙතෙන්දි කට්ටියක් අපි සාරවත්‍ර බවට අදාළව තව මෙතෙන්දි කතා කරන එකක් තමයි අන්තකාමී බැක්ටීරියාව මේ සුද්ධ ජීවීන් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය අනිත් ජීවීන්ට වාසය කරන්න බැරි පාරිසරික තත්ත්වවල ජීවත් වෙන අය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අධික උෂ්ණත්වය. අධික උෂ්ණත්වය ඉන්නවනම් අපි කියනවා තාපකාමී කියලා. ඊළඟට අධික ලවණතාව. එතන අපි කියනවා ලවණකාමී කියලා. ඊළඟට අධික පීඩනය. ඒගොල්ලන්ට අපි කියනවා පීඩකාමී කියලා. ඔන්න ඔය වගේ ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට මතක ඇති අර ආකි බැක්ටීරියා කියලා අධිරාජධානියක් තිබුණා නේද? ඒ ආකි බැක්ටීරියාව හැම ඉන්නෙම මේ වගේ තැන්වල. ආකි බැක්ටීරියාව විතරක් නෙමෙයි තවත් බැක්ටීරියා වංශිකයෝ එහෙම ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සමහරක් විශේෂ ඔය වගේ අන්තකාමී තත්ත්ව. ඒතර අන්තකාමී ජීවීන් කියලා අපි ඒගොල්ලන්ට කියන්නේ හරිද? ආන්තික පරිසරවල ජීවත් වෙන කට්ටිය නිසා. එතකොට ප්‍රධාන වශයෙන් ඒ සර්වත්‍ර බවට අදාළව ඔය දේවල් ටික ඕගොල්ලෝ කියන්න ඕනේ. මොනවද දේවල් ටික? ජලයේ ඉන්නවා මිරිදී කරදී ජලජ වාසී අය. ඒගොල්ලන්ගෙන් ප්‍රභා සංශ්ලේෂණය වෙන නිසා අනෙක් ජීවීන්ට ආහාර දාම් පවත්වා ගන්න. ඊට පස්සේ චක්‍ර කාබනික චක්‍ර පෝෂ්‍ය චක්‍ර ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට උපකාරී වෙනවා. ඊට වාතයේ ඉන්නකොට ඒගොල්ලෝ ජෛව එරසෝල ජෛව වාතිල විදියට ඉන්නවා. ජීවි දේහ මත ඉන්නකොට ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් හිතකර අය කීප දෙනෙක් සුළුතරයක් අහිත කර වෙන්න පුළුවන් රෝග තත්ත්ව ඇති කරන්න පුළුවන්. අන්තකාමී කියන්නේ ආන්තික පරිසරවල. ඒ කියන්නේ අධි උෂ්ණත්වයේ ලවණතාවයේ පීඩනය වගේ අවස්ථාවල ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට නම් කියන්න පුළුවන්. ඉතින් අමාරු නෑනේ. අධි උෂ්ණත්වයේ ඉන්න අය තාපකාමී. අධික ලවණතාවයේ ලවණකාමී බැක්ටීරියා. නැත්නම් පීඩනයේ ඉන්නවනම් අධික පීඩනවල පීඩකාමී. ඊට පස්සේ තව ඕනනම් අම්ල අම්ල වල අධික අම්ලතාවය. ඒ pH එකේ ගොඩක් අඩු නම් ඒ වගේ තැන්වලත් ඉන්නවනේ. ඒතර ඒවා කියන අම්ලකාමී. කාමී කියලා කියන්න තියෙන. ඒක අමාරුවක් නෑ. හරි. වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේ තියෙන්නේ ওই ටික තමයි. හරි. භස්මකාමී, අම්ලකාමී, ශීතකාමී, තාපකාමී කියලා. ඉතින් ඒක සරල දෙයක්නේ. ඒත් ඔන්න ඔය දේවල් ටික වැදගත් වෙනවා. මොකක් අදාළද? සාරවත්‍ර බවට අදාළව. ඊට පස්සේ අපිට තියෙනවා අධික වර්ධන වේගයක් තියෙනවා කියනවා සුද්ධ ජීවීන්ට. ඒ මොකද්ද කියලා බලන්න. සුද්ධ ජීවීන්ගේ ගත්තාම මෙන්න මෙහෙම අනුපාතයක් අපි දක්වනවා. දේහයේ සුද්ධ ජීවීන්ගේ දේහය ගත්තාම පෘෂ්ටික වර්ගඵලය සහ පෘෂ්ටික වර්ගඵලයේ බෙදීම පරිමාව කියන අනුපාතය. මෙන්න මේ අනුපාතය ගොඩක්
වැඩි කියලා කියනවා කාගේද? සුද්ධ ජීවීන්ගේ. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි සුද්ධ ජීවීන්ගේ කුඩා පරිමාවක් තමයි තියෙන්නේ. දෙහි. අපේ පරිමාව සුද්ධ ජීවීන් පරිමාව හිතන්නකො. නැත්නම් සුගුණෂ්ටික සෛලය එකයි. හරි. මේ ප්‍රාග්නෂ්ටික සෛලයේ පරිමාව ගත්තාම මේගොල්ලන් ගොඩක් අඩු පරිමාවක් තියෙනවා. අඩු පරිමාවක් මේ තියෙනකොට පරිමාව අඩු වෙනකොට ජීවි දේහය තුල අනිවාර්යයෙන්ම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය සාපේක්ෂව වැඩි වෙනවා. එනේ දේහ ප්‍රමාණයට සාපේක්ෂව අධික පෘෂ්ඨික වර්ගඵලයක් තිබී. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵල පරිමා අනුපාතය ගොඩක් ඉහළයි කියලා. මෙන්න මේ කාරණාව නිසා මේගොල්ලෝ පරිවෘත්තීයව ගොඩක් කාර්යක්ෂම වෙනවා. ඒ කොහොමද? ඇයි මේ පරිමා අනුපාතය අඩු වෙද්දි වැඩි වෙද්දි පරිවෘත්තීයව කාර්යක්ෂමයි කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපේ දේහය තුළ විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සිද්ධ වෙනවා. ඒතර විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සිද්ධ වෙන්න නම් දේහය තුළට අනිවාර්යයෙන්ම විවිධ ද්‍රව්‍ය අපිට ගන්න වෙනවා. පෝෂක ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ශක්තිය වෙන්න පුළුවන්. ඒ එකක්. ආයේ දේහය තුළ අපද්‍රව්‍ය නිපදෙනවා. නැත්නම් අතුරු ඵල නිපදෙනවා. ඒවා දේහය තුළ තියන් ඉඳලා හරියන්නේ නැහැ, බැහැර කරන්න ඕනේ. බයිස්රාවී ද්‍රව්‍ය වෙන්න පුළුවන්, නැත්නම් අතුරු ඵල එක එක ක්‍රියාවලින් එනවා වෙන්න පුළුවන්. අවශ්‍ය නැති දේවල් බැහැර කරන්න ඕනේ. ඒතර යම් ජීවියෙකුගේ දේහයේ පරිමාව සයිස් එක ගොඩක් අඩු වෙලා වැඩි වර්ගඵලයක් එයාට හිමි වුණොත් හරි මේ ද්‍රව්‍ය ගැටෙන්න ඒතර මොකද වෙන්නේ? එයාට ඉක්මනින් කාර්යක්ෂම ද්‍රව්‍ය ලබා ගැනීමට හා අපද්‍රව්‍ය බැහැර කිරීමට අවස්ථාව හම්බ වෙනවා. ඒ අනුව එයාගේ පරිවෘත්තීය කාර්යක්ෂමතාව වැඩි. ඒ අනුව කියනවා සුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගයක් හම්බ වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි වෙන්න එයාගේ වර්ධනය සිද්ධ වෙනවානේ. එයාට පුළුවන් වෙනවා ඉක්මනින් වර්ධනය වීම හා නව පරම්පරාවක් බිහි කිරීම කියන සාධක දෙකම සම්පූර්ණ වෙනවා මෙන්න මේ කතා ටික නිසා. ඒකට හේතුව වෙන්නේ මෙයාලගේ පරිමාවට සාපේක්ෂව පෘෂ්ඨික වර්ගඵලය වැඩි. දැන් මෙහෙම අපි ගත්තොත් එහෙම අපි හිතන්නකෝ වාදනයක් තියෙනවා කියලා. මේකම අපි ටිකක් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරලා හදනවා මේ පරිමාව. ඒ වගේ වාදනයකට අපි හිතුවොත් මේකෙන් සිදුරු තියෙන එකක් වගේ හිතුවොත් මේකට ද්‍රව්‍යයක් වමාරු වෙන්න, ඇතුල් වෙන්න හා පිට වෙන්න තියෙන හැකියාව වැඩි මෙයාට වඩා. මොකද මෙයාගේ ගොඩක් ලොකු වර්ගඵලයකින් එයාට ඒ සාධකය සම්පූර්ණ කරලා දීලා තියෙනවා. ඒ අනුව ද්‍රව්‍ය වමාරු කරන වේගය වැඩි වෙද්දීම පරිවෘත්තීය කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ඒ නිසා මේ සුදු ජීවීන්ට අධික වර්ධන වේගයක් තියෙනවා. ඒතර ඒකේ පොදු කාරණාවක් විදිහට මූලිකව අපි කියන්නේ මේක පෘෂ්ඨ වර්ගඵල හා පරිමාණුපාතය වැඩි කියන එක. ඊට පස්සේ අවසාන එක තමයි මෙයාලගේ ලොකු විවිධත්වයක් තියෙනවා රූපීයව පෝෂණ සහ කායික විද්‍යාත්මක විවිධත්වයක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේකත් හරි මේක. මොකද්ද රූපීය විවිධත්වය කියලා කියන්නේ සුදු ජීවීන් තුළ? ඒක අපි ඊළඟට බලමු. හරි රූපීය විවිධත්වය. රූපීය විවිධත්වය කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ එයාගේ හැටි, බාහිර ස්වરૂපය. බාහිර ස්වરૂපෙන් රූපීය කියන්නේ දැන් ඔයගොල්ලෝ රූපීය ස්වභාවය කියනවා, මහතයි කියනවා නේද? ගෝලය වගේ කියනවා. එහෙම කියන්නේ. ඒ වගේ සුදු ජීවීන්ගෙත් අපිට මේ අන්වේෂකයන් වගේ බලලා අපි කියනවා මෙයා මෙහෙමයි කියලා. රූපීය විවිධත්වය ගත්තාම මේක අපිට ලොකු දෙයක් නෑ. දැන් බැක්ටීරියාවෙන් වගේ ගත්තාම බැක්ටීරියාවන්ගේ රූපීය ආකාර තියෙනවා ප්‍රධාන වශයෙන් 3ක්. එකක් ගෝලාකාර කට්ටිය ඉන්නවා, ආයේ දණ්ඩාකාර කට්ටිය ඉන්නවා, ආයේ සර්පිලාකාර කට්ටිය ඉන්නවා. ගෝලාකාර කිව්වම කොකුස කියලා අපි හඳුන්වනවා. හරි කුකුස නෙමෙයි කොකුස. කුකුස කියන කුකුසක් ඇති එහෙම ඒක නෙමෙයි කොකුස. දණ්ඩාකාර කට්ටියට කියනවා බැසිලස් කියලා. බැසිල් නෙමෙයි බැසිලස්. සර්පිලාකාර කට්ටියට කියනවා ස්පිරිල්ලුම්. ස්පිරිල්ලුම්. මේ අර ඉංග්‍රීසි ටර්ම් වලින් එන නම් ඒවත් නිකන් බලා ගන්න. හරි මේ ගෝලාකාර දෙන්නතෝ කොකුස බැක්ටීරියාව ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් Taman තේරුම් ගන්න ඕනේ ගෝලාකාර කියලා. ඊළඟට බැක්ටීරියාව හරි ඊළඟට ප්‍රධාන වශයෙන් සයන බැක්ටීරියාව ගත්තාම මේ කට්ටියගේ ඒකසෛලික කට්ටිය ඉන්නවා, ආය සූත්‍රිකාකාර කට්ටිය ඉන්නවා, ආය සූත්‍රිකා නොවන කට්ටිය ඉන්නවා. සූත්‍රිකා නොවන හරි සූත්‍රිකාකාර ඝනාවාස හරි සූත්‍රිකා නොවන ඝනාවාස හරි එමය අපි කියන්නේ රූපීය ස්වභාවය ගත්තාම එහෙම. ඊට පස්සේ ආය ඉන්නවා වෛරස්. වෛරස් ගත්තාම එයාලගේ බහුතල කට්ටිය ඉන්නවා, ආයි සර්පිල කට්ටිය ඉන්නවා. සර්පිල නෙමෙයි සර්පිල.
මෙන්න මේ වගේ අපිට මෙතෙන්දී උදාහරණ කීපයක් මම දෙන්නේ මේ මොකද මේ එක එකක් ගැන අපි ඊළඟට සවිස්තර ඇතුව මේවා විස්තර කරගන්නවා. ඒ නිසා මෙතෙන්දී බැක්ටීරියාන්ට මෙන්න මේ වගේ රූපීය විවිධත්වයක් තියෙනවා. ඒකට උදාහරණ ගෝලාකාර දණ්ඩ. ඒ සයන බැක්ටීරියාවගේ ඒක සෛලික මේම විවිධත්වයක් ඊළඟට මෙයාලා. ඊට පස්සේ පෝෂණ විවිධත්වය ගත්තාම සමහරව ඉන්නවා රසායනික විෂමපෝෂී අපයෝගී. ඒවත් මම පැහැදිලි කරනවා. ඒ නිසා උදාහරණ විදිහට අපි ගන්නවා සුද්ධ ජීවීන් තුළ රසායනික විෂමපෝෂී කට්ටිය ඉන්නවා. රසායනික ස්වයංපෝෂී කට්ටිය ඉන්නවා. ආය ප්‍රභා විෂමපෝෂී කට්ටිය ඉන්නවා. ප්‍රභා ස්වයංපෝෂී කට්ටිය ඉන්නවා. අදාළ වශයෙන් ඔන්න ඔය ටික දැනගත්තා නම් ඇති මොකේට අදාළවද? මෙයාලගේ පෝෂණ විවිධත්වයට අදාළව. කායික විද්‍යාත්මක කියන්නේ ඒවත් ඉතින් ජීව ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ශ්වසනයත් අපිට ගන්න පුළුවන්. ශ්වසන ආකාරات විවිධ ආකාර තියෙනවා. ශ්වසන ආකාරات ගත්තොත් ප්‍රධාන වශයෙන් ආකාර 4ක්. අනිවාර්ය ස්වායු. සමහර වෙනවා අනිවාර්ය ස්වායු. ඒ කියන්නේ ඔක්සිජන් ඕනේ. ආය අනිවාර්ය නිර්වායු. මේවත් අපි කතා කරනවා. හරි. ඊට පස්සේ ආය වෛකල්පික නිර්වායු. වෛකල්පික නිර්වායු සුද්ධ වාතකාමී. ඒ තමයි කායික විද්‍යාත්මක විදිහට. ඊට පස්සේ ආයේ නයිට්‍රජන් තිර කිරීම වගේ ගත්තත් ඒකත් අයිති වෙන්නේ කායික විද්‍යාත්මකව. N2 තිර කිරීම ගත්තාම ඒක සහජීවී හා නිදලිවාසීව ඉඳගෙන ඒක කරන කට්ටිය කියලා වෙන වෙනම ඉන්නවා. මෙන්න මේ කරුණු ටික මේකට උදාහරණ විදිහට විතරක් ඕගොල්ලෝ නෝට් එකක් දාගන්නවා නෝට් එකේ දාගන්න. හරි. එනේ රූපීය විවිධත්වයට උදාහරණ. බැක්ටීරියා වගේ රූපීය විවිධත්වය තමයි ගෝලාකාර බැක්ටීරියා, දණ්ඩාකාර, සර්පිල කියලා වර්ග තුනක් ඉන්නවා. ඒකට ලොකු විස්තරයක් වුණා නැහැ. මොකද ලොකු විස්තරය අපි කරනවා ඊළඟට. සයන බැක්ටීරියාව ගත්තාම මේ විදිහට. ඊට පස්සේ පෝෂණය ගත්තාම මෙන්න මේ ආකාර හතරෙම පෝෂණයක් පෙන්වුම් කරනවා. දැන් සත්වයින් කියලා අපි සලකපුවම සත්වය කවුරුවත් මොනවක් කරන්නේ නැද්ද? ප්‍රභා ස්වයංපෝෂී මේව නැහැ. ගොඩාක් සත්වය ගත්තාම රසායනික විෂමපෝෂී වෙනවා ඔක්කොම. සත්ත්ව රාජධානියම රසායනික විෂමපෝෂී විතරයි. නමුත් බැක්ටීරියාවගේ මේ හතරම ඉන්නවා. බැක්ටීරියා නැත්නම් ප්‍රාග්නස්ටික ගත්තාම සුද්ධ ජීවීන් සලකපුවම මේ හතර જાතියෙම ඉන්නවා. එතකොට අන්න විවිධත්වයක් තියෙනවා. අපේ සත්වයන් තුළ විවිධත්වයක් තියෙනවා පෝෂණය නැහැ. ඊට පස්සේ ශ්වසනය ගත්තාමත් එහෙමයි. ඔය හතර වර්ගෙම ඉන්නවා. හරි. ඒ අනුව මේ ආදී විවිධත්වයක් මේගොල්ලන්ට ලැබිලා තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අපි එහෙමම යනවා බැක්ටීරියා. ඒ කියන්නේ සුද්ධ ජීවී ආකාර ගැන කතා කරනවා. දැන් මේ ලක්ෂණ තුන හරි. සාරවත්‍ර බව කතා කරා, වර්ධන වේගයක් අධික ලෙස තියෙනවා කිව්වා. මෙන්න මේ විදිහේ රූපීය පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වයක් තියෙනවා කියලා අපි කිව්වා. මේ කතා ටික හරි. ඊළඟට අපි කතා කරන්නේ මොනවා ගැනද? බැක්ටීරියාව ගැන. බැක්ටීරියාව කොහොමද කියන එක ගන්නවා. බැක්ටීරියාව යටතේ බැක්ටීරියාව කියන්නේ කවුද? ප්‍රාග්නස්ටිකයි. ඒ බැක්ටීරියා කොහෙද ඉන්නේ කියලා මතක් කරගත්තොත් තුන්වෙනි පාඩමේ අපි කතා කරනෝනේ මේ ඩොමේන්ස් ඊට පස්සේ කින්ඩම්ස්. ඩොමේන බැක්ටීරියා, ආකියා, යුකැරියා. ඊට පස්සේ ඒකෙදී කින්ඩම්ස් යට තියෙනවා බැක්ටීරියා, ආකි බැක්ටීරියා එහෙම කියලා. ඒ අනුව බැක්ටීරියාවන්ට අයත් වෙනවා ප්‍රධාන වශයෙන් බැක්ටීරියාව සහ සයන බැක්ටීරියා කියන කාණ්ඩ දෙක. ආපහු බැක්ටීරියාව සහ සයන බැක්ටීරියාව කියන කාණ්ඩ දෙක අයිති වෙනවා. බැක්ටීරියාන් ගත්තාම රූපීය බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් ආකාර තුනක් අපිට දැක ගන්න පුළුවන්. මම මේක එහෙම තිබ්බේ මෙතනින් ඉස්සරහට මේ ටිකක් කරුණු දැනගන්න ඕනේ අපි රූපීය විවිධත්වය ගැන කතා කරනකොට. ඒ තමයි මෙහෙම. දැන් ගෝලාකාර කට්ටිය ඉන්නවනේ ඒක කියන්නේ මෙහෙම ගෝලයක් වගේ. දණ්ඩාකාර කියපුවම දණ්ඩක් වගේ. සරලයි. සර්පිල කියපුවම නිකන් අර සර්පිල ස්වභාවය කොහොමද? දල වශයෙන් ඇති. ගෝලාකාර කට්ටියගේ තියෙනවා වර්ග කීපයක්. ඒකේ අපි මෙන්න මේ නමින් තමයි නම් කරන්නේ කොකුස. මේක ඕනම් මොනොකොකුස කියලා කියන්නත් පුළුවන්. ආයි ඩිප්ලොකොකුස, ස්ට්‍රෙප්ටොකොකුස, චතුස්ක. චතුක නෙමෙයි චතුස්ක. හරි. සාශිනී. ආපහු ස්ටැපයිලොකොකුස.
කවුද වර්ග ටික? ඔය වර්ග 6ක් නේද? වර්ග 6ක් ඉන්නවා. කොකුස, ඩිප්ලොකොකුස, ස්ට්‍රෙප්ටොකොකුස, චතුස්ක, ශාසීනය සහ ස්ටෙපයිලොකොකුස කියලා එක එක විදිහ. අපි බලමු මේ කට්ටිය කොහොමද හැඩ එන්නේ කියලා දල වශයෙන්. කොකුස කට්ටිය නැත්නම් මොනොකොකුස කියන්නේ මේ විදිහේ තනි සෛලයක් විතරක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ වෙන්නේ කෙලින්ම සෛලය බෙදෙනවා. ඊට පස්සේ ඒක වෙන් වෙලා යනවා. අපෝ එතන ඉන්නේ වෙන් වෙලා තනි සෛල විදිහට දැන් කොකුස බැක්ටීරියාවන්ගේ අපි ගහණය කන්වෙක්ෂන් බැලුවොත් මේ වගේ. වෙන වෙනම සෛල ටික අපිට බලන්න පුළුවන්. ඩිප්ලොකොකුස කියන්නේ එයාලා මෙහෙමයි හැමතිස්සෙම සෛල බෙදෙනවා හැබැයි දෙන්න තමයි ඉන්නේ. මෙහෙමනේ මේ ඉන්නේ හැඩෙන්නේ මෙහෙම. රවුමන්නේ. ඔම රවුම් දෙක. හැමතිස්සෙම යුගල් කපල් වගේ තමයි ඉන්නේ ඩිප්ලොකොකුස. මේ විශේෂයට අදාළ එයාලගේ රූපීය ස්වභාවය ඉතින් හරි. ඒක ඇයි කියලා අහන්න එපා. ස්ට්‍රෙප්ටොකොකුස කියපුවම ඒගොල්ලෝ නිකන් දාමයක් වගේ. අපි අර කතා කරේ DNA වලත් නේද දාමයක් වගේ පබළු දාමයක් වගේ කියලා ආන් ඒ වගේ දාමයක් වගේ තමයි මේගොල්ලෝ ඉන්නේ. එකම තලයක ඒගොල්ලන්ගේ සෛල එකම තලයක බෙදි දාමයක් වෙනවා. හරි. මේ පැත්තට එකම තලයක කියන්නේ ඒකයි. අපි අර මෙහෙම ගත්තොත් x අක්ෂය කියලා x අක්ෂය දිගේ බෙදෙන්නේ. එක තලයක. මේන් ඉන්නේ චතුස්ක. චතුස්ක කට්ටිය මෙහෙමයි ඉන්නේ. බෝල ටිකක් මෙන්න මේ විදිහට එකතු වෙලා. මෙහෙම දෙන්නෙක් ඉන්නවා ආයි මෙහෙම දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලෝ අපි කියනවා බෙදෙනකොට තල දෙකක බෙදීමක් සිද්ධ වෙනවා මේගොල්ලන්ගේ. තල කිව්වම අපි අර ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලට කියන්නේ එහෙම තලවල තියෙන කියලා පාක්ෂික අන් ඒ වගේ තලවල. මෙතනින් මේ තලයට මේ පැත්තටත් බෙදෙනවා මේ පැත්තටත් බෙදෙනවා. අනිත් නිකන් xy හරි x අක්ෂය ඔස්සේ බෙදෙනවා y අක්ෂය ඔස්සේ බෙදෙනවා. ඒ වගේ කන්නේ තල කියන්නේ. සාශිනේ කට්ටිය තව අමුතුයි ඒගොල්ලෝ මෙහෙම. ඒගොල්ලෝ නිකන් මෙහෙම ඝනකයක් වගේ හරි කොහොම ඉන්නේ. කොහොම ඒගොල්ලෝ නිකන් ත්‍රිමාන ස්වරූපයක් ගන්නවා ඒගොල්ලෝ හරි. මොනේ ඝනකයක් ගන්නම් මෙහෙම. එහෙම නිකන් පෙට්ටියක් වගේ ඉන්නේ හරි. ඒතර ඒගොල්ලන්ගේ අපි කියනවා තල තුනක බෙදීමක් තියෙනවා. x අක්ෂයේ බෙදෙනවා y මේ x අක්ෂය y අක්ෂය සහ ඇතුළට යන අක්ෂය. ඒකට z අක්ෂය කියලා කියනවා නේද? අන්න ඒ වගේ තල තුනක ඒගොල්ලෝ බෙදෙනවා. ඒතර ඒකෙන් ත්‍රිමාන හැඩයකට ඒගොල්ලෝ ඉන්නවා නිකන් එකතු වෙලා ගුලියක් වගේ. ස්ටෙපයිලොකොකුස ගත්තාම එයාගේ විවිධ තල ඔස්සේ බෙදෙනවා. එයා අක්‍රමවත් හරි. ඒකට අපි කියනවා ලස්සන නම මොන වගේ කියලාද? මිදි පොකුරක් වගේ කියලා. එයාගේ හැඩයක් එහෙම ක්‍රමයක් නැහැ. ආගියතේ බෙදෙනවා. අර එහෙම කියන්නේ ඉතින් විභාගයට ආගියතේ කියන්නේ යන්න එපා. එක් තල ඔස්සේනේ විවිධ තල ඔස්සේ මේගොල්ලෝ බෙදෙනවා. බෙදිලා මිදි පොකුරක ස්වභාවයේ අපි ගන්න සමූහයක් හැදෙනවා. රූපීය ස්වභාව ඔන්න රූපීය ස්වභාව 6 හොඳට දැනගන්න ඕනේ. අර මම කිව්වා මේ තලය. බෙදෙන තලයක් හොඳට මේ තුනට අදාළව පොඩ්ඩක් විශේෂයෙන් දැනගන්න. මොකද ඒවා බහුවර්ණ වලට විභගත වලට එන්න පුළුවන් කරුණු. හරි. ඊට රචනා ප්‍රශ්නයක් වුණත් මේක එන්න පුළුවන්. හරි බැරි නෑ. හරි මේ බැක්ටීරියාවන්ගේ විවිධත්වය, රූපීය විවිධත්වය කොහොමද කියලා පැහැදිලි කරන්න එන්න පුළුවන්. ඔය දණ්ඩාකාර කට්ටිය ගත්තාම එයාලගේ ලොකු මේ වගේ විවිධත්වයක් නෑ. මම පල්ලෙහායින් දැම්මොත් 3යි ඉන්නේ. එක දණ්ඩක් වගේ ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා බැසිලස් නැත්නම් මොනොබැසිලස්. මොනොබැසිලස් නෙමෙයි මොනොබැසිලස් කියලා වෙන්න ඕන. ආයෙ දෙන්නෙක් ඉන්න පුළුවන්. ආයෙ තේලියක්. අර දාමයක් කිව්වේ මේ වගේ. ඒ වගේ දාමයක් විදිහට මෙහෙම ඉන්න පුළුවන් බැක්ටීරියාව. මෙතන එක්කෙනා මෙයා ඩිප්ලොබැසිලස් මෙයා ස්ට්‍රෙප්ටොබැසිලස්. ඒගොල්ලන්ගේ තියෙන විශේෂ කරුණු කියලා එහෙම නෑ. හරි. එක පැත්තකට එක තලයක විභාජනයක් සිද්ධ වෙන්නේ බැසිලස් කට්ටිය. මෙයාලගේ ආකාර තුනක් ඉන්නවා අපහු. විබ්‍රියෝ ස්පිරිල්ලුම් ස්පයිරොකීටා ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. දල වශයෙන් මේ ස්වභාවය තමයි මේ විබ්‍රියෝ හරිය නිකන් කොමාවක් වගේ හරි. ඒකදී මෙහෙම ඔන්න ඔය වගේ ස්වරූපයක් තියෙනවා. එයාට කියනවා මේ වක්‍ර වූ දණ්ඩාකාර. දණ්ඩාකාරයක් කෙනෙක් වක්‍ර වෙලා වගේ හරි. දණ්ඩක් වක්‍ර වෙලා වගේ මේකට කොමා ආකාර කියලා තව වෙන නමක් කියනවා. අර විබ්‍රියෝ කොලරා කියලා බැක්ටීරියාවක් අහලා ඇති. එයා මේ හැඩේ ඉන්න නිසා එයාට ඒ නම ඇట్లా තියෙනවා. ඊට ස්පිරිල්ලුම් ගත්තාම එයාගේ කස්කුරුප්පු ආකාරය.
කස්කුරුප්පක් කියන්නේ මොකද්ද? අර ඔයගොල්ලෝ ඉස්කුරුප්පු කියලා කියන්නේ ඒවම තමයි. ඒ වගේ නිකන් ස්වරූපයක්. නැමිලා ගිහිල්ලා නිකන් අර සර්පිලයක් වගේ එහෙම හැදිච්ච විදිහක් තමයි ස්පිරිල්ලුම් තියෙන්නේ. අර ස්පයිරොකීටාවගේ ගොඩක් මීටත් වඩා ඒ කස්කුරුප්පු ගතිය වැඩි. හරි. ගොඩක් නැමිලා මේ නිකන් හරිද? යනකොට උනත් ඒගොල්ලෝ නිකන් අර ඩ්‍රිල් එකකින් විදිනවා වගේ යන්නේ. හරි. ඩ්‍රිල් එකක් කරකිනකොට හිමින් කරගෙද්දී ඔයගලන්ට මේ හිතා ගන්න පුළුවන් නේ. ආන් ඒ වගේ තමයි යනකොටත් ඒගොල්ලෝ එක පාර්ට යනවා මේ. ලොකු චලනයක් දක්වනවා. ඒ දෙනාගේ ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ තමයි රූපීය විවිධත්වය. හරි. කාගේද? බැක්ටීරියාවන්ගේ. ඔය කතා කරේ අපි රූපීය විවිධත්වය ගැන. ඊට පස්සේ අපිට ආපහු තියෙනවා මොන විවිධත්වය ගැනද? මෙයාලගේ පෝෂණ විවිධත්වය. මෙතනින් පස්සේ පෝෂණ විවිධත්වයට අපි එනවා. මේක මම අයින් කරන්න රූපීය විවිධත්වය ඉවරයි. නෝට් එකක් හදා ගන්නකොට උනත් ඔයගොල්ලෝ මේ විදිහට පොඩි රූප සටහනක් දාලා ඊට පස්සේ ලියාගෙන එහෙම කරගන්න. ඒතර අනිවාර්යෙන් මතක හිටිනවා වැඩි. පෝෂණ විවිධත්වය අපිට ආකාර හතරක් තියෙන්නේ. අර අපි කලින් ලියාගත්තු වගේ ආකාර හතරක් රසායනික විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී ඒ වගේ ආකාර හතර තියෙනවා. ඒක මම මෙහෙම කියනවා. පෝෂණ විවිධත්වය සාධක දෙකක් මත රඳා පවතිනවා. එකක් ශක්තිය ලබා ගැනීම, අනික කාබන් ලබා ගැනීම. ඒ කියන්නේ කාබන් ප්‍රභවය කියලා මම ලියන්නම්කෝ. එනු ශක්තිය ලබා ගැනීම මත ඒගොල්ලන්ගේ ආකාර දෙකක් නිර්මාණය වෙනවා. ජීවීන් ශක්තිය ලබා ගන්න ආකාර දෙකක් තියෙනවා. හරි. එකක් තමයි සූර්ය ශක්තිය. සමහර ජීවීන් ඉන්නවා සූර්ය ශක්තිය ලබා ගන්නවා. සමහර ජීවීන් ඉන්නවා රසායනික ශක්තිය ලබා ගන්නවා. වර්ග දෙකම ඉන්නවනේ. සූර්ය ශක්තිය ලබා ගන්න අයට අපි කියනවා ප්‍රභා කියලා. රසායනික ශක්තිය ලබා ගන්න අයට රසායනික. ඔන්න ඔහොම මුලින්ම බෙදෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි කාබන් ප්‍රභවය. කාබන් ලබා ගන්න කොහොමද? සමහර අය ගන්නවා අකාබනික කාබන්. කියන පරිසරයේ තියෙන අකාබනික සංයෝගයක් තමයි එයාගේ කාබන් ප්‍රභවය වෙන්නේ. උදාහරණයක් CO2. CO2 කාබනික නෙමෙයි. කාබනික අණුවක් කියනනම් ඒකේ කාබන් දාමයක් විදියට අර අපි ඉගෙන ගන්න ප්‍රධාන කාබනික සංයෝග ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් කියලා ඒ වගේ වෙන්න එපා. ආයෙ ඉන්නවා කාබනික කාබන්. හරියට අර ග්ලූකෝස් වගේ. ඒතර ඒ කට්ටියට කියන නම තමයි අකාබනික කාබන් ලබා ගන්නවා නම් එයාලට අපි කියනවා ස්වයංපෝෂී කියලා. මේ වගේ ග්ලූකෝස් උදාහරණයක් ග්ලූකෝස් වගේ ලබා ගන්නට අපි කියනවා විෂමපෝෂී කියලා. මෙන්න මේ කොටස් ටික තමයි ඔයගොල්ලන්ට නම හදාගන්නදී වැදගත් වෙන්නේ. හරි. නම හදාගන්නකොට වැදගත් වෙන්නේ ඔන්න ඔය කරුණු ටික. ඒගොල්ලෝ ලබා ගන්න කාබන් ප්‍රභවය යනවා මේ විදිහට උඩ බෙදනවා. හරි. ඒකෙදි දැන් අපිට අර වර්ග 4 නේද? අර අපි කලින් කිව්ව වර්ග 4 ගන්නට ඒතර බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ කියන්නේ යම් ජීවියෙක් ශක්තිය ලබා ගැනීම අනුව තමයි ප්‍රභාද රසායනිකද කියලා තීරණය කරන්නේ. යම් ජීවියෙක් කාබන් ලබා ගන්න ආකාරය අනුව තමයි ආ ස්වයංපෝෂිත විෂමපෝෂිත කියලා තීරණය කරන්නේ. ඒතකොට මම එක කෙනෙක්ව ලියනවා රසායනික මට ඕන කෙනා මම ලියනවා රසායනික විෂමපෝෂී කියලා දුන්නා කියන්නකෝ. මේ නම දැක්ක ගමන්ම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මොකද්ද? මෙයා ලබා ගන්න ශක්තිය ලබා ගන්න රසායනික ශක්තිය එයා කාබන් ලබා ගන්න කාබනික කාබන් කියන්නේ ග්ලූකෝස් වගේ දේවල් මගින්. ප්‍රභා ස්වයංපෝෂී කියලා ජීවියෙක් අපිට හම්බුනොත් එයා එනම් කොහොමද ශක්තිය ලබා ගන්නෙ? සූර්යයෙන්. කාබන් ලබා ගන්නෙ අකාබනික කාබන් මගින්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අකාබනික කාබන්. ඔන්න ඔය විදිහට මේව කරගත්තාම මේක මුලින් මතක තියාගෙන ඊට පස්සේ අර වර්ග හතර දාගත්තාම හරිම ලේසියි. එනවා මේකට උදාහරණ ජීවීන් ගත්තාම ප්‍රභා විෂමපෝෂී කට්ටිය ඉන්නවා. ආය රසායනික විෂමපෝෂී කට්ටිය ඉන්නවම උදාහරණ ටිකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ පෝෂණයට අදාළ බැක්ටීරියා වගේ. ප්‍රභා ස්වයංපෝෂී බැක්ටීරියාව විදිහට දීලා තියෙනවා දම් සල්ෆර් බැක්ටීරියාව සහ හරිත සල්ෆර් බැක්ටීරියාව. ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ ඒගොල්ලන්ට දම් සල්ෆර් දම් කියන්නේ ඒගොල්ලන්ගේ වර්ණකයක් තියෙනවා. ඒකනේ දම් පාට වෙන්නේ. සල්ෆර් කියන්නේ ඒගොල්ලන්ගේ අර දැන් අපේ දැන් ශාක වලින් නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා O2 පිට වෙන්නේ. ඒ වගේ ප්‍රභා ඒකෙන් ස්වයංපෝෂී තත්ත්වයට ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් වලින් ලබා ගන්නකොට මේ සල්ෆර් කියන සංයෝගය තමයි ඒගොල්ලන්ගේ අර අතුරු ඵලයක් වගේ නිපද වෙන්නේ. ඒකයි දම් සල්ෆර් කියලා කියන්නේ.
ප්‍රභා විෂම පෝෂී කට්ටිය ගත්තාම දම් සල්ෆර් නොවන බැක්ටීරියා. හරි. දම් පාටයි ඒගොල්ලෝ. හරි. ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ ඉස්සර මේක මෙහෙම තියෙන්න ඇති නේද? ඒ කියන්නේ මේ නම් මේ විදිහට දාලා තියෙන්නේ. නැත්නම් එයාට වෙනම නම දාන්න තිබ්බ ලස්සන නම නේ. දම් සල්ෆර් නොවන කිව්වම නිකන් නේද? ගැතයිනේ ඒක හරි. ඒක වෙලා තියෙන අර ඒකයි එකම බැක්ටීරියාවක් කියලා හඳුනාගෙන ඉඳලා පස්සේ අර අපිච්ච දවලත් හම්බෙන්නේ මේක ව්‍යාජි ස්තරීභූත කියලා ඒ වගේ. දම් සල්ෆර් කියලා මෙයාට කිව්වා කලින් හරි එක වගේම හින්දා හැබැයි පේ කාලයක් යද්දී එයා සල්ෆර් යාගේ නැහැ. ඒ නිසා දම් සල්ෆර් නොවන බැක්ටීරියා. ප්‍රභා විෂම පෝෂී. එනකට රසායනික විෂම පෝෂී විදියට ඉන්නේ අර ඕගොල්ලෝ දන්නවා ඇති මේ රසායනික දෙකම රසායනික විෂම පෝෂීනේ. මෙතන එනවනේ රසායනික ස්වයංපෝෂී කියලා. රසායනික ස්වයංපෝෂී විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරන රසායනික ක්‍රියාවලින් ලබා ගන්න ශක්තිය නයිට්‍රෝබැක්ටර් ඊට පස්සේ නයිට්‍රෝසොමෝනාස් ආය තයෝබැසිලස් අන්න ඒ වගේ හරි තයෝබැසිලස් වගේ බැක්ටීරියාව අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් රසායනික ස්වයංපෝෂී කට්ටියට. රසායනික විෂමපෝෂී කියන්නේ ඉතින් බොහෝ බැක්ටීරියාවල් අපේ පෝෂණ ක්‍රමය මේකනේ. නමුත් අපි දැන් මේ බැක්ටීරියාව ඉන්න නිසා ඒකට අනෙක් බොහෝ බැක්ටීරියාව සියුඩෝමෝනාස් වගේ කට්ටිය රසායනික ස්වයංපෝෂී කියලා අපිට දාන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට ආයෙ පැටලෙන්න බෑ. බැක්ටීරියාම පෝෂණයට අදාළව මේ විදිහට මම කියලා දුන්න මේ සටහන. හරි. ඊළඟ එක තමයි ශ්වසනය. බැක්ටීරියාවන්ගේ ශ්වසන විවිධ ඔක්සිජන් ලබා ගන්න විවිධ මේගොල්ලෝ ක්‍රම තියෙනවා. ඒකට අපි කියන්නේ කොහොමද? ඔක්සිජන් ධාරණය කරගැනීමේ හැකියාව මත සුද්ධ ජීවීන් කාණ්ඩ කරනවා කියලා. වෙන විදිහකින් ඔක් කියන වෙන්න පුළුවන් ඔක්සිජන් බන්ධුතාව. මොනතාව බන්ධුතාව ඔක්සිජන් බන්ධුතාව මත සුද්ධ ජීවීන් කාණ්ඩ කරනවා. ඒකෙදි කාණ්ඩ කරන්නේ මෙහෙමයි. අනිවාර්ය ස්වායු. අනිවා කියලා කියන්නේ අනිවා මං එනවා හෙට කියලා එහෙම කියන්නේ අනිවාර්ය ස්වායු. ඒ වගේ තමයි මේක. ආය අනිවාර්ය නිර්වායු. ආපහු වෛකල්පික නිර්වායු. වෛකල්පික නිර්වායු. අන්තිම කට්ටිය සුද්ධ වාතකාමී. මෙන්න මේ ආකාරයේ වර්ග හතරකට අපිට පුළුවන් මේගොල්ලන්ගේ ඔක්සිජන් බන්ධුතාව මත පදනම් වෙලා වර්ග තියෙනවා කියලා කියන කාගේද? බැක්ටීරියාවන්ගේ. අනිවාර්ය ස්වායු ජීවීන්ට අනිවාර්යෙන් එයාට ස්වායු ඕනේ. ඒ කියන්නේ ස්වායු කියන්නේ ඔක්සිජන් ඕනේ කියන එකනේ. අනු එයාට හැමතිස්සෙම තමන්ගේ ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඒ වගේ කට්ටියට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඇසොටෝබැක්ටර්. අනිවාර්යෙන් මේ විද්‍යාත්මක නම ඔයගොල්ලෝ ලියද්දී ඉරි ගහන්න ඕනේ. හරි. මුද්‍රණයේ දියල ඉටැලික්ස් වලින් ලියනවා නම් අනිවාර්යෙන් ඉරි ගහන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට අනිවාර්යෙන්ම මොනවා ඕනේද? ඔක්සිජන් ඕනේ. ඔක්සිජන් නැතුව ඒගොල්ලන්ට පවතින්න බෑ. තව කට්ටියක් ඉන්නවා මෙයාලට ඔක්සිජන් ඕනේ කියද්දි මෙයාලට ඔක්සිජන් එපා කියලා කෑ ගන්න කට්ටිය. කවුද? අනිවාර්යෙන් නිර්වායු. ඒගොල්ලන්ට ඔක්සිජන් විශ්යයි. ඔක්සිජන් අගුණයි ඒගොල්ලන්ට. හරි. අපිට ඔක්සිජන් නැතුව මැරෙනවනේ. අර බැක්ටීරියාව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට ඔක්සිජන් අගුණයි. ඔක්සිජන් ඉන්න තැන් වල ඒගොල්ලෝ ඉන්න කැමති නැහැ. ඒක උදාහරණයක් විදිහට ඒගොල්ලන්ට ගන්න පුළුවන් ඕගොල්ලන් දීලා තියෙන ක්ලොස්ට්‍රීඩියම්. මෙයා ගැන අහලා ඇති ඔයගොල්ලෝ පිටගැස්ම හදනවා කියන්නේ නේද? කොහොමද පිටගැස්ම හදන්නේ? යකඩ ඇන ඇනුනාම. ඇයි යකඩ ඇන ඇතුලේ රිංගගෙන යකඩ ඇනේ සංඝටකයක්ද ක්ලොස්ට්‍රීඩියම් නෑ. එයා වෙන්නේ මෙහෙම දෙයක්. යකඩ ඇනයක් මෙහෙම කොහේ තියෙනකොට මලකඩ කනවනේ. මලකඩ කනවා කියලා කියන්නේ ඒකේ තියෙන අයන්, ෆෙරස් අයන් මොකද වෙන්නේ? එයාලා ඔක්සිකරණය වෙනවා. Fe ඔක්සිකරණය වෙනවා. මොනවා බවටද? Fe3+ ඔක්සිකරණයක් වෙන්නේ. ඔක්සිජන් ඕනේ. ඒ කියන්නේ මෙයා කරන්නේ මේ යකඩ ඇනේ වටා තියෙන වායු ගෝලයෙන් ඔක්සිජන් ලබාගෙන මොනව කරගන්නවද? මේ මලකඩ බවට ෆෙරික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. එයම මේ ඇනේ ආවට යම්කිසි වායු ගෝලයක මොකක් වෙනවද? ඔක්සිජන් රහිත තත්ත්වයක් උද්ගත වෙනවා. එතකොට ජෛව එරෝසෝලයකින් වගේ එන කවුද? ක්ලොස්ට්‍රීඩියම්ට හොඳ තැනක් හම්බ වෙනවා. එයා යකඩ ඇනේ ආශ්‍රිතව ඉන්නවා. දැන් කවුරු හරි ගිහිල්ලා මේක පාගගත්තාන් පස්සේ මොකද වෙන්නේ? හිලක් හැදෙනවා කකුලේ. ඒ හිල ඇතුලේ ඊට පස්සේ කවුද ඉන්නේ? ක්ලොස්ට්‍රීඩියම් ඉන්නවා. මොකද මේ වායු ගෝලයේ ස්තරේ හිටියනේ. එතකොට දැන් කකුලේ මෙහෙම අපි හිලක් හදනවා. කකුල තියනවම කකුලේ මේ හරියෙන් හිලක් හැදෙනවා. හරි ඕම් හිල්. ඔච්චර ලොකුට හිල්ල දෙන්න නිකන් මම තේරුම් ගන්න ඇද්දේ. මෙහෙම හැදිලා දැන් මේක මොකද වෙන්නේ? මෙතනින් තමයි වැහෙන්නේ. සුව වෙද්දි මේ හැමේ උඩ ස්තරේ වැහෙනවා. මේ හරිය ගැඹුරට ගිහිල්ලා නම් උඩ ස්තරේ වැහෙනවා. දැන් මෙන්න හැදෙනවා මේ කවුද? ක්ලොස්ට්‍රීඩියම්.
එයාගේ ඝනාවාසයක් හැදිලා එයා ව්‍යාප්ත වෙලා පිට ගැස්ම හැදෙනවා. නැත්නම් යකඩ යන්නේ අන්තර්ගතයක් නෙමෙයි ක්ලොස්ට්‍රීඩියම්. හරි. ඒ අන්තර්ගතවක් කිව්වා. යනවා නිර්වායු කිව්වහම ඒගොල්ලන්ට ඔක්සිජන් 20යි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඔක්සිජන් රහිත තත්ත්ව තමයි හොයන්නේ. ඊළඟ Y කල්පිත. මෙතන මේ වෙන එකක් ලියලා තියෙනවා Y කල්පිත. හරි මෙතන ලයනක් ගන්නේ. Y කල්පිත. ඔය ඕගොල්ලන්ගේ විෂය O level වලදීම තියෙනවා තෝරගන්න. චිත්‍ර නැටුම් සංගීත කියලා චිත්‍ර අනිවාර්ය නෑනේ. චිත්‍ර නැතුව ඕගොල්ලන්ට සංගීතය ඕන කරන්න පුළුවන්. අන්න ඒක කැමති නන්නේ. චිත්‍ර කරන්න ඕන කැමති නෑ. කැමැත්තම. අන්න ඒවට කියනවා වෛකල්පික විෂයන් කියලා. ඒ කියන්නේ තෝරා ගැනීමක් තියෙනවා. කැමති නම් විතරයි. එහෙනම් වෛකල්පික නිර්වාත. සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාව කැමති ස්වායු තත්ත්වවලට. ස්වායු පරිසරයේ ඉන්න තමයි කැමති. හැබැයි ඒ කියන්නේ ස්වායු තත්ත්වය නැති වුණා කියලා, ඔක්සිජන් නැති පරිසරයක් ආවා කියලා ඒගොල්ලෝ සැලෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවා වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ ගණන් ගන්න. එයාට ඒකෙත් ඉන්න පුළුවන්. අන්න ඒගොල්ලෝ තමයි හොඳම කට්ටිය දොන්නේ නේද? ස්වායුත් ඉන්න පුළුවන්, නිර්වාතත් ඉන්න පුළුවන්. හොඳයිනේ. එතකොට මේ පවතින ඒගොල්ලන්ට අවස්ථාව වැඩි. උදාහරණේ E. coli. E. coli බැක්ටීරියා. සුද්ධවාතකාමී කියලා කියන්නේ ඒගොල්ලන්ට ඔක්සිජන් ඕනේ හැබැයි අඩු සාන්ද්‍ර වලින්. අර පුරෝ සම්පූර්ණ දැන් අපේ මේ වායු ගෝලයේ වගේ ඔක්සිජන් තිබුණොත් ඒගොල්ලන්ගේ වර්ධනය අඩාල වෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ඕනේ සුද්ධවාතකම පොඩ්ඩක් ඔක්සිජන් ඕනේ. උදාහරණයක් විදිහට මේගොල්ලන්ට ගන්න පුළුවන් ලැක්ටෝබැසිලස්. ඔය යෝගට් එහෙම හදන්න ගන්න නේද? කිරිමුතු වද්දි මෙහෙම දාලා ඒකෙදි පොඩි ඉඩක් තියෙනවා අපි. මොකක් හරි කන්ටේනර් එක මේ කප් එකකට වගේ දාලා මේ කිරි කියලා හිතන්න මිල්ක් තියෙන ස්තරේ මේ හරිය තියෙන වායු ගෝලය ඇති. මේක වහන්න ඕන අනිවාර්යෙන්. නැතුව ඇරලා තිබ්බට කවදාවත් කිරි හදන්න කිරි මුදවන්න බෑ. මේක වහන්න ඕනේ. ඒ වහන්නේ අර ගොල්ලන්ට ඒතකොට මේ ටිකෙන් ඒගොල්ලෝ ප්‍රමාණවත්. ඒ ටිකෙන් අපිලා ගන්නට මේ අවශ්‍ය වැඩේ කරනවා. ඔන්න ඔය කතා ටික. ඒ කියන්නේ පෝෂක කතාව හරි. ඊට පස්සේ දැන් ඔක්සිජන් පරිභෝජනය කරන ආකාරය ගත්තාම ආකාර හතරක් ඉන්නවා. අනිවාර්ය ස්වායු, නිර්වායු, වෛකල්පික නිර්වායු වෙන්න ඕනේ. සහ සුද්ධවාතකාමී කියලා. ඒතර ඒකට අදාළව උදාහරණ සහ මේ ක්‍රියාවලිය වලදී මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ වෛකල්පික නිර්වායුවම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේගොල්ලෝ කැමති කොයි වගේ තත්ත්වවලටද? ස්වායු තත්ත්වවලට. හැබැයි මේ බවවන්නදී කොහොමද දෙන්නේ? මේගොල්ලෝ මේ වෛකල්ප නිර්වායු කියලා මේගොල්ලෝ ස්වායු තත්ත්වවල නොපවතී කියලා දෙනවා. ඒතකොට තමයි තීරණය කරන්න ඕනේ ඒක වැරදි කියලා. හරි ඊළඟට ඔය එක්කම ඊළඟට එන කතාවක් තමයි නයිට්‍රජන් තිර කිරීම. බැක්ටීරියාවට දාලා නේද නයිට්‍රජන් තිර කිරීම අපි සලකන්න ඕන. නයිට්‍රජන් තිර කිරීම සලකනවා කාගේද බැක්ටීරියාවගේ. බැක්ටීරියාවගේ නයිට්‍රජන් තිර කිරීම ගත්තයින් පස්සේ කලින් ඇසොටෝබැක්ටර් කියලා නේද මම කිව්වේ. ස්වායු අනිවාර්ය ස්වායු. එතන පොඩ්ඩක් හදාගන්න ඕනේ. අනිවාර්ය ස්වායු කට්ටිය කියන එකට මම ලිව්වේ මට මතක විදිහට ඇසොටෝ කියලානේ. අන්න එතන පොඩි වෙනසක් වෙනවා. ඇසොටෝබැක්ටර් නෙමෙයි ඇසිටෝබැක්ටර්. ඒක පැටලුණ එක හොඳයි. මොකද දන්නවද? ඕගොල්ලන්ට පැටලෙනවා. ඇසොටෝබැක්ටර් ඔක්කොම එකයි. මෙන්න මෙතන විතරනේ වෙනස් වෙන්නේ. අරයාගේ ඇසෝ. තව කෙනෙක් ඉන්නවා ඇසොටෝබැක්ටර් කියලා. එයා අදාළ වෙන්නේ දැන් අපි කතා කරන්න යන නයිට්‍රජන් තිර කිරීමට. නයිට්‍රජන් තිර කිරීමට තමයි එයා අපිට අදාළ වෙන්නේ. ඒ අනුව නයිට්‍රජන් තිර කිරීමේදී මොකද්ද වෙන්නේ? නයිට්‍රජන් තිර කිරීම ප්‍රධාන වශයෙන් වායු ගෝලයේ නයිට්‍රජන් අපි දන්නවා වායු ගෝලයේ වැඩිම ප්‍රමාණයක් තියෙන නයිට්‍රජන් වායුව. හැබැයි ඒක කාටවත් ලබා ගන්න බෑ. ශාක වලට එහෙම නයිට්‍රජන් ලබන්න පුළුවන් නම් හොඳයිනේ. නමුත් එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒකට ඉන්න ජීවීන් සුළු පිරිසක් ඒකට බැක්ටීරියාවත් අයත් වෙනවා. නයිට්‍රජන් තිර කිරීම ආකාර දෙකකට සිද්ධ කරනවා. එකක් තමයි සහජීවීව ඉඳගෙන සමහරු නයිට්‍රජන් තිර කරනවා. සමහර බැක්ටීරියාව ඒකට අපි කියන්නේ නිදැලි වාසී. නිදැලි වාසීව ඒ කියන්නේ තනි තනි ඉඳගෙන ස්වාධීන විදිහට ඒගොල්ලෝ නයිට්‍රජන් තිර කරනවා. සහජීවී එක්කෙනෙකුට උදාහරණයක් තමයි රයිසෝබියම්. ඔයගලන්ට අග්ගන මතක් වෙන්නේ යාවනේ. රයිසෝබියම් විශේෂ ගත්තාම එයාලා සහජීවීව නයිට්‍රජන් තිර කරන කට්ටිය. නිදැලි වාසී කට්ටියට තමයි මෙන්න මෙයා එන්නේ. ඇසොටෝබැක්ටර්. අන්න
අන්න එතකොට මේ දෙක වෙනස් වෙනවා. අනිවාර්ය ස්වභාවජීවියෙක් තමයි ඇසිටෝබැක්ටර්. ඇසෝටෝබැක්ටර් කියන්නේ නිදලි වාසීව ඉඳගෙන නයිට්‍රජන් තිර කරන කට්ටිය. ඒතර ඔන්න ඔය කියන කරුණු ටික අපි කතා කරේ මොනවද? පෝෂණ විවිධත්වය, ඊළඟට ඔක්සිජන් බඳුතාව, දැන් නයිට්‍රජන් තිර කිරීම. ඒ කියන වැදගත් කරුණු ටික මෙතෙන්දී බැක්ටීරියාවන්ගේ කරුණු යටතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අවසානයේ බැක්ටීරියාවෙන් කොහොමද ප්‍රජනනය සිද්ධ වෙන්නේ කියන එක. බැක්ටීරියාවේ ප්‍රජනන ක්‍රම ගත්තාම ප්‍රධාන වශයෙන් අර බෙදීම. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ මොකක් කියලාද? ද්විඛණ්ඩනය. නම තියෙන්න එපා. බෙදීම කිව්වට හරියන්නේ නැහැ. ද්විඛණ්ඩනය හා කොහොමද ප්‍රධාන වශයෙන් බැක්ටීරියා රාජධානී කට්ටිය අලිංගික ප්‍රජනන ක්‍රම තමයි පෙන්වන්නේ. එතකොට ඒකේ ද්විඛණ්ඩනය ඊළඟට ආපහු තියෙනවා අංකුරණය සහ කඩකඩවීම. අංකුරණය කඩකඩවීම. ආයතන ප්‍රජනන ක්‍රියාවලිය තමයි සංයුග්මනය. මෙන්න මේ ප්‍රජනන ක්‍රියාවලිය ටික. ප්‍රධාන වශයෙන්ම ද්විඛණ්ඩනය මගින් තමයි වැඩිම බැක්ටීරියා ප්‍රමාණය එයාලගේ අලිංගික ප්‍රජනනය සිද්ධ කරන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ටික ඔක්කොම අලිංගික ප්‍රජනනයට අයිති. සමහර කට්ටිය ඉඳලා හිටලා අංකුරණය කඩකඩවීම වගේ ක්‍රියාවලිත් පෙන්වනවා. අංකුරණය කියන්නේ දන්නවනේ අර මෙහෙම බැක්ටීරියාවක් තියෙනවා. ඒකෙන් පොඩි අංකුරයක් වගේ තියලා අලුත් කෙනෙක් හැදෙනවා. ඊස්ට් පෙන්වන්නේ මේ ක්‍රමය. ඒක දිලීරයක්නේ. බැක්ටීරියාව සමහරවෙන් පෙන්වනවා. කඩකඩවීම කියලා කියන්නේ ඔය දාම වගේ තියෙන ඒවා ගොඩක් වෙලාවට එහෙම කැලි කැලි වලට කැඩිලා අලුත් සෛල හැදෙනවා. සංයුග්මනය කියලා කියන්නේ බැක්ටීරියා සෛල දෙකක් අතර ප්‍රවේණික ද්‍රව්‍ය වල සිද්ධ වෙන යම් හුවමාරුවක්. මේක අපි ලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට සලකනවා. සංයුග්මනය. හරි. අලිංගික ප්‍රජනන ටිකයි සංයුග්මනය පෙන්වනවා. ඒක ලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට සලකනවා. හැබැයි සාර්ථක එකක් නෙමෙයි. හරි. රයිට්. එතන බැක්ටීරියාව සමාප්ත වෙනවා. බැක්ටීරියාව ගැන හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ජීවිකාණ්ඩය තමයි සයනොබැක්ටීරියා. සයනොබැක්ටීරියා කියන්නේ හරි සයනොබැක්ටීරියා. ඒගොල්ලෝ බැක්ටීරියා රාජධානියටමයි අයිති වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි එයාලගේ නිල් කොළ පැහැ වර්ණක තියෙනවා. ඒක තමයි මේ සයනෝ කියන කතාව වෙන්නේ. හරි. නිල් කොළ. නිල් කොළ කියන්නේ නිලුයි කොළ වෙනව නෙමෙයි. ඒ දෙක මිශ්‍ර වෙච්ච වර්ණයක් වගේ මේගොල්ලන්ගේ දකින්න පුළුවන්. ඒ වර්ණය පේන්නේ ඇයි? ඒගොල්ලන්ගේ ප්‍රභා වර්ණක ඒවා. ඒ වර්ණක අණු වල තියෙන වර්ණය තමයි ඔය නිල් කොළ පාට කියලා අපි කියන්නේ. ඒකෙන් තමයි සයනෝ කියන නම හැදිලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ පැහැදිලිවම ප්‍රාග්නස්ටික ජීවීන් වෙනවා. බැක්ටීරියා අධිරාජධානියට අයත් වෙන අය වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ලාක්ෂණික ලක්ෂණයක් විදිහට නිල් කොළ වර්ණය පෙන්වුම් කරනවා. සයනොබැක්ටීරියාවෙන් ගත්තාම ඒගොල්ලන්ගේ දේහ ස්වභාවය ගත්තයින් පස්සේ ඒකසෛලික වල ඉඳලා මෙයාලගේ ඉන්නවා ඒකසෛලික කට්ටිය. දේහ නැත්නම් රූපීයව ගත්තාම දේහ ස්වභාවය කියලා ගමුකෝ. ඒකසෛලික වෙනවා ආයේ ඝන ආවාස වෙනවා. ඝන ආවාස කට්ටියක ඉන්නවා සූත්‍රිකාකාර සහ සූත්‍රිකාකාර නොවන කියලා. සූත්‍රිකා කට්ටිය ඉන්නවා සූත්‍රිකාකාර නොවන කට්ටිය ඉන්නවා. ඒතර ඒකසෛලිකයි කියලා කියන්නේ මේගොල්ලන්ගේ වෙන වෙනම සෛල අපිට පේනවා. හැබැයි සයනොබැක්ටීරියාවේ තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මේ ඒකසෛලික වුණත් ඒගොල්ලෝ හැමතිස්සෙම වගේ එයාලගේ තියෙනවා සෛලයෙන් පිටතට සෛල පිටින් ශ්‍රාවය කරන ද්‍රව්‍යයක්. හරි. ඒවට අපි කියනවා නානු කියලා. නානු කියලා මේ අවුරුද්දට ඉස්සර ගන්න ඒවා නෙමෙයි. මෙයාලගේ මේ නානු වගේ හරි ලෙන සුළු ද්‍රව්‍යයක් මෙයාලා නිකුත් කරනවා සයනොබැක්ටීරියාව. ඒතර ඒ මගින් හරිද නානු ස්තරයක් ක්‍රියාත්මක වෙලා මේ ළඟ තියෙන සෛල ටික ඔක්කොම එකට වගේ තමයි තියෙන්නේ. මේ තියෙන නානු ස්තරය. ඔහොම සෛල තියෙනවා. මේ තියෙන ඒ සෛල නානු ස්තරයකුත් මෙහෙම තියෙනවා. ඒතකොට ඒ නිසා වෙන වෙනම සෛල ඈත නෙමෙයි තියෙන්නේ. එක ගොනුවක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඝනාවාසයක් කියන්න බෑ අපිට. අර ව්‍යුහමය සම්බන්ධයක් අපි හිතන යම් තාක් දුරකට දැක්කට ඝනාවාසයක් වෙන්න නම් ඒකේ ව්‍යුහමය කෘත්‍යමය වශයෙන් සම්බන්ධතාව තියෙනවා.
මේගොල්ලන්ගේ එහෙමයි. ඒතර ඒකේ සූත්‍රිකාමය කට්ටිය ඉන්නවා සූත්‍රිකාකාර නොවන කට්ටිය ඉන්නවා. ඒතර සූත්‍රිකාමය කට්ටිය ගත්තාම ඒගොල්ලෝ කෙලින්ම සූත්‍රිකා. ඒ කියන්නේ මෙහෙම ඝනාවාසයක් වුණාම ඝනාවාස කට්ටිය සෛල බිත්ති වලින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් මේ විදිහට. සාන බැක්ටීරියාව. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක්ද ඒකට කියන්නේ? ජෙලිමය පූරකයක්. හරි? එහෙම කියන්නේ. ජෙලිමය නැත්නම් ජෙලටිනීමය. පූරකයක මේගොල්ලෝ ඉන්නවා කියනවා. ඒ කියන්නේ මෙහෙම පූරකයක් තියෙනවා. මෙහෙම ඊට පස්සේ සෛල ටික කොහොම ඒකේ තියෙනවා. මේ කට්ටියටත් අපිට කියන්න පුළුවන් ඝනාවාස කියලා. ඒක සූත්‍රිකාමය ගත්තාම මේගොල්ලෝ ගොඩක් වෙලාවට මෙහෙම එකක් පසුපස එකක් නිකන් සූත්‍රිකාවක් විදිහට නේද? කොහොම තියෙනවා. මෙයාලා මෙහෙම ඉන්නවා සූත්‍රිකාමය නොවන කට්ටිය. සූත්‍රිකාමය නොවන කට්ටිය ගොඩක් වෙලාවට විවිධ හැඩ පෙන්නනවා. හරි අර වගේ සූත්‍රිකාවක් නෙමෙයිනේ. විවිධ හැඩ පෙන්නනවා. ඒතර ගෝලාකාර වෙන්න පුළුවන්. ඝනාකාර, ඝනාභ, චතුරස්‍රාකාර, අක්‍රමවත්. හරි. ගෝලාකාර ඊට පස්සේ ඝනාභ, ඝනකයක් වගේ. චතුරස්‍ර නැත්නම් අක්‍රමවත්. විවිධ හැඩ වෙන්න පුළුවන් සූත්‍රිකාමය නොවන කට්ටිය මේ වගේ. සූත්‍රිකාමය කට්ටිය ගොඩක් වෙලාවට නූල් වගේ නූලක් නේ දාමයක් නූලක් වගේ නේ ස්වභාවයකින් තමයි අපිට පේන්නේ. එතකොට මේ ජලාශවලෙමත් ඔයගොල්ලෝ දැකලා ඇති දූෂණයට ලක් වෙනකොට ගොඩක් මේ සාන බැක්ටීරියාව හැදෙනවා. ඒ වගේ තැන්වල බැඳිලා තියෙනවා ජලාශය තුල ටැප් වලත් හැදෙනවා. ගෙදර ටැප් එකේ හොදන්න නැති වුනහම හැදෙනවා. මෙහෙම එතකොට අර නූල් වගේ ස්වභාවයකින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ ඉන්නේ කවුද? විවිධ සාන බැක්ටීරියාවන්ගේ ඝනාවාස ආකාර. ඒ තමයි ඒගොල්ලන්ගේ රූපීය ස්වභාවය ගැන කියන්න තියෙන කරුණු ටික. ඊට පස්සේ මෙතෙන්දී තව වැදගත් කාරණාවක් දෙනවා සාන බැක්ටීරියාවන්ගේ. මෙයාලට තියෙනවා ප්‍රභා සංශ්ලේෂී කතාව අපි කිව්වනේ. මෙයාලට ප්‍රභා සංශ්ලේෂී හැකියාවක් තියෙනවා. මොකද ප්‍රභා වර්ණක තියෙන නිසා. මේගොල්ලන්ගේ ගත්තාම ගොඩක් වෙලාවට තියෙනවා හැකියාවක් අර බැක්ටීරියාවන්ට කලින් තිබ්බ වගේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නයිට්‍රජන් තිර කිරීම සඳහා මේගොල්ලෝ විශේෂිත සෛල වර්ගයක් දරනවා. ඒවට අපි කියනවා මොන වගේද? හෙටරොසිස්ට්. හෙටරොසිස්ට්. ඒ වගේට මේ වගේ. දැන් මෙහෙම සූත්‍රිකාවක් තියෙනවා කියලා අපි හිතමුකෝ. කොහොම දැන් සූත්‍රිකාවක් තියෙනවා. අපි මේවට කියනවා වර්ධක සෛල කියලා. වටේ පිටේ තියෙන ඒවට. මේ අතර මැද තියෙනවා මෙහෙම විශේෂිතව දකින්න පුළුවන් සෛලයක්. මෙන්න මෙයා අපි නම් කරන ඒ සෛලයට හැකියාවක් තියෙනවා නයිට්‍රජන් තිර කරන්න. ඒකට අපි හෙටරොසිස්ට් එක කියනවා. ඒකේ අන්තර්ගතය මෙන්න මේ කියන එන්සයිම්. මොන එන්සයිමේද? නයිට්‍රජනේස්. නයිට්‍රජනේස් තමයි නයිට්‍රජන් තිර කරන එන්සයිම්. එයා මොකද කරන්නේ? නයිට්‍රජන් වායුගෝලයෙන් අරගෙන අවශ්‍ය සංයෝග බවට පත් කරලා අරයට දෙනවා. මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔක්සිජන්. ඔක්සිජන් මෙයාට අගුණයි. කාටද? නයිට්‍රජනේස්ට ඔක්සිජන් අගුණයි. ඔක්සිජන් තියෙනකොට එයා හරියට එයාගේ වැඩ පිළිවෙල කරන්නේ නැහැ. ඒ නිසා ඒකට අනුවර්තනයක් විදියට හෙටරොසිස්ට් විශාල බිත්තියක්. මම මේ ඝනකමට ඇඳලා තියෙන්නේ කළු පාටින්. ඒ බිත්තිය එයාගේ ඝනකම් බිත්තියක් දරනවා. ඒතර ඔක්සිජන් ඇතුළට එන්නේ. ඒ නිසා එයාට ප්‍රශ්නයක් නැතුව නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. ඒක විශේෂයෙන් මෙතෙන්දි කියන්නේ මොකද අනිත් ව්‍යාබද සෛල ප්‍රභා සංශ්ලේෂීනේ. ඒතර ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඔක්සිජන් හදා වැඩිපුර දෙනවා. ඒතර ඔක්සිජන් වටේටම තියෙන පරිසරයක් මෙතන තියෙන එකයි ඝනකම් බිත්තියක් තියෙන්නේ. ඊළඟට තව මේගොල්ලන්ගේ තියෙන විවයක් තමයි ඒකයිනීට්. මේ තියෙන ඒකයිනීට්. මේ හෙටරොසිස්ට් මේ ඒකයිනීට්. ඒකයිනීට් වල මේ කාර්යය තමයි ඒකත් විශේෂිත සෛලයක්. ඒකයිනීට් වල කාර්යය මොකද්ද? එයාලගේ අහිතකර තත්ත්ව. දැන් පරිසරයේ විවිධ අහිතකර තත්ත්ව වෙනවනේ. හිතන්න නියඟයක් ආවා කියලා දැන් වතුර තියෙන පරිසරයක ඔන්න මෙහෙම හොඳට සාන බැක්ටීරියාව හිටියා. නමුත් එකපාරට නියඟයක් ආවා. ඒතර අරගොල්ලන්ට පවතින්න බෑ. මේ ඔක්කොම සෛල මැරිලා යනවා. හැබැයි ඒකයිනේට ඉතුරු වෙනවා. මේක බීජාණු වර්ධක බීජාණුවක් වගේ ක්‍රියා කරනවා කියලා කියනවා. හරි. විශේෂිත බීජාණු ආකාරයක්. හරි. අක්‍රීය බීජාණු ආකාරයක්. වගේ අපිට මේවා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මේගොල්ලෝ ඒ අහිතකර පරිසර තත්ත්වවලදී මේගොල්ලෝ නොනැසී පවතිනවා. ඒ කියන්නේ නියඟ හරි ඒ වගේ නියඟ උෂ්ණත්ව ඒ වගේ කාලවලදී
ඔරොත්තු දෙන්න පුළුවන් මේ ඒකයිනීට වලට. එතකොට ආපහු යහපත් කාර්යයක් ආවට පස්සේ ඒගොල්ලෝ නව දාමයක් නැත්නම් නව සූත්‍රිකාවක් ඇති කරනවා සෛල විභාජනය මගින්. හරි. එතකොට මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. ඊළඟට මේගොල්ලන්ගේ ප්‍රජනනය ගත්තයින් පස්සේ ප්‍රජනනය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ අලිංගික. අලිංගික ප්‍රජනනය තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ අලිංගික ප්‍රජනනය ප්‍රධාන වශයෙන් ඒකසෛලික මේ ඒකසෛලික කට්ටියගේ සරල විභාජනය. හරි. يعني සෛලය මෙහෙම විභාජනය වෙනවා. ඝනාවාස කට්ටියගේ මේ සූත්‍රිකාමය කට්ටිය ගොඩක් වෙලාවට කඩ වීම. කඩ වීම කියලා කාලේ ඇති. ඒ කියන්නේ දාමය මෙහෙම දාමයක් තියෙනවා. ඒකේ කැලි වලට කැඩිලා මේ වෙන නව දාම ඇති වෙනවා. හරි. කඩ වීම කියන්නේ එහෙම එකන්නේ. ඒතර මේ වගේ කට්ටිය ගොඩක් වෙලාවට සරල විභාජනයෙන් තමයි මේක ඇතුලේ වම විභාජනය වෙන්නේ. සරල විභාජනය කියන්නේ මේ වගේ තනි සෛලයක් තියෙනවා. ඒක අර පොඩි කාලේ ඔයගොල්ලෝ අඳින්නේ ඒ වගේ. එතකොට ඔන්න ඔය කරුණු ටික සයන් බැක්ටීරියාන්ට අදාළව දැනගන්නට ඕනේ. බැරි වෙලා හරි සයන් බැක්ටීරියා ගැන කටිසටහන අපගේ ලියන්න ආවොත් මුලින් ඉඳලා හොඳට ඒගොල්ලන්ගේ ප්‍රධාන ලාක්ෂණික මොනවද? රූපීය ලක්ෂණ කොහොමද? පෝෂණය වෙන්නේ කොහොමද? ප්‍රජනනය කරන්නේ කොහොමද? සහ මෙන්න මේ කියපු වගේ අර විශේෂිත වූ දේහයේ දරන ව්‍යුහ තියෙනවා නම් ඒව ගැන සරල විස්තරයක් ඔය විදිහට බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකේ මම මේ ප්‍රශ්න දාලා ඒවා කොහොමද වෙන්න ඕනේ කියන මාර්කින් එකත් එක්ක අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී. එතකම් මේ පොයින්ට් ටික හදාගන්න. සයන් බැක්ටීරියා ටිකත් කම්ප්ලීට්. ඊළඟට අපිට යන්න තියෙන්නේ ඊළඟ කට්ටිය තමයි දිලීර. ඒක ලොකු විස්තර ප්‍රමාණයක් නැහැ. ඉක්මනට අපිට කරගෙන ගිය හැකි. දිලීර ගත්තාම ෆංගයිනේ. මේගොල්ලෝ සෝනස්ටිකයි. දැන් අරගොල්ලෝ ප්‍රාග්නස්ටිකනේ. දිලීර ගත්තාම සෝනස්ටිකයි. අපේ කට්ටියගෙම නේද යුකරියෝටනේ අපි මේගොල්ලොත් ඒ වගේ. ඒතකොට මේගොල්ලන්ගේ තියෙන ප්‍රධාන ගත්තාම ඒකසෛලික බහුසෛලික බව. මේගොල්ලන්ගේ ඒකසෛලික ඉන්නවා බහුසෛලික ඉන්නවා. හරි. ඒකසෛලිකයට ප්‍රධාන ජනප්‍රිය උදාහරණයක් තමයි කවුද? ඊස්ට්. ආයි බහුසෛලික ගොඩක් දිලීර රාජධානියේ ඉන්න බහුතරයක් දෙනා බහුසෛලික වෙනවා. ඒ කියන්නේ සෛල ගොඩක් තියෙන අය තමයි ඉන්නේ ගොඩක් බහුසෛලික. මේ බහුසෛලික කට්ටියගේ ආකාර තියෙනවා දෙකක්. දැන් දිලීර වල ඔයගොල්ලෝ හැමෝම දන්නවා මෙහෙම සෛල බිත්තියක් තියෙනවානේ. දිලීර ජාලයක් තියෙනවා නම් ඒකේ සෛල බිත්ති වලට මෙහෙම සෛල තියෙන්නේ. හරි. දිලීරත් හැමතිස්සෙම තියෙන්නේ දිලීර ජාල විදියට. හරි. තනි සෛල විදියට දකින්න හම්බෙන්නේ නැහැ. ඊස්ට් වගේ මිසක් කරනකොට ඒ වගේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ මිසක් අනිත් හැමගෙනාම වගේ ඉන්නේ දිගු දාම විදියට. දිලීර සූත්‍රිකා කියලා අපි කියන්නේ. මොනවා කියලාද? සූත්‍රිකා. තමයි දිලීර සූත්‍රිකාව ගත්තාම බහුසෛලික දිලීර සූත්‍රිකා ගත්තාම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මෙහෙම දැන් සෛල බිත්තිය තියෙනවා. ඊට පස්සේ සෛල බිත්තිය මෙහෙම හරස් ආවාර ඇති වෙලා තියෙනවා. හරහට මෙහෙම සෛල බිත්තිය ඇති වෙන ආවාර මගින් සෛල වෙන් වෙලා තියෙනවා. ඒක පැහැදිලි බහුසෛලික බවක් එතන අපිට පේනවා. අන්න සමහර කට්ටියක් ඉන්නවා එතෙන්දි බහුසෛලිකයි කියලා කතා කරනකොට අපිට බෑ ඒගොල්ලෝ බහුසෛලිකයි කියන තත්ත්වෙන්න. ඒකට හේතුව ඒගොල්ලෝ මේ වගේ. මෙහෙම තියෙනවා දිලීර සූත්‍රිකාව ඔය විදිහට තියෙනවා, බිත්තියක් තියෙනවා. හැබැයි වෙන් වෙලා නැහැ. හරිද? මොන බලන්නකො ඒකේ වැඩේ හරිද? වෙන් වෙලා නැහැ. හැබැයි න්‍යෂ්ටි තියෙනවා. දැන් හරිනම් න්‍යෂ්ටිය තියෙනවා නම් න්‍යෂ්ටිය මෙහෙම වෙන් වෙලා තියෙන්න එපා යවම. සෛල වෙන් වෙන්න. එතකොට බහුසෛලික කියන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම යෝයක් දිලීර වල දකින්න හම්බ වෙනවා. මේකට අපිට කියන්න එකක් නැහැ. ඒ නිසා අපි ඒකසෛලික කියන්නත් බෑ බහුසෛලික කියන්නත් බෑ. දැන් මෙහෙම තියෙනවා නම් කෙලිම බහුසෛලිකයි කිය හැකියි. සෛල 1 2 කියලා අපිට ගණන් කරන්න පුළුවන් වෙන් වෙලා තියෙනවනේ. ඒකසෛලික නම් මෙහෙම. මෙයා වගේම නෙමෙයි න්‍යෂ්ටි ගොඩක් තියෙනවා දිලීර සූත්‍රිකාව. හැබැයි වෙන් වෙලා නැහැ. ඒ නිසා ඒකට අපි නමක් කියනවා මොනසෛලිකයි කියලා සංසෛලිකයි. අන්න ඒතර සමහරක් දිලීර සූත්‍රිකා සංසෛලිකත් වෙනවා. එහෙනම් ඒකසෛලික කට්ටිය ඉන්නවා බහුසෛලික කට්ටිය ඉන්නවා ආයේ සංසෛලික කට්ටිය ඉන්නවා. දිලීර ගොඩාක් වෙලාවට තියෙන්නේ දිලීර සූත්‍රිකා විදියට කියලා කිව්වනේ. ඒ සූත්‍රිකා එකට එකතු වෙලා හරි සූත්‍රිකා විශාල වශයෙන් ඒකට අපි කියනවා ජාල වශයෙන් එකතු වෙලාම හරි ජාල වශයෙන් මෙහෙම එකතු වෙලා එකක් මත සූත්‍රිකා වර්ධනය වෙනවා. අධික ලෙස සූත්‍රිකා වර්ධනය වෙනවා දිලීරවල. එහෙම වර්ධනය වෙලා මේ විදිහේ view එකක් හදනවා. එකට දැලක් වගේ ජාලයක් වගේ. මේකට අපි කියනවා මයිසීලියම් කියලා. මයිසීලියම්.
දිලීර ගැන කතා කරනකොට මේ සාධකය ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ දිලීර ගත්තාම මේගොල්ලන්ගේ පෝෂණ දැන් රූප ස්වභාවය ඕකයි. ඒක ශෛලික කට්ටිය ඉන්නවා, බහුශෛලික කට්ටිය ඉන්නවා, අය සංශෛලික කියලා තියෙනවා. ඊළඟට පෝෂණය ගත්තාම මේගොල්ලෝ අනිවාර්යයෙන්ම රසායනික විෂම පෝෂී. දැන් මතක් වෙන්න ඕන රසායනික විෂම පෝෂී කියවම ටක් ගාලා ඒගොල්ලෝ ශක්තිය ලබා ගන්න කොහෙන්ද? කාබන් ලබා ගන්න කොහෙන්ද? කලින් අපි කරානේ. දැන් මේගොල්ලන්ගේ පෝෂණ ක්‍රමයේ විදියට තියෙනවා රසායනික විෂම පෝෂී වුණාම විවිධ පෝෂණ ක්‍රම තියෙනවා. ක්‍රමයේ විදියට අපි ගන්නේ මෘතෝපජීවි. මේගොල්ලෝ මෘතෝපජීවි. ඒ කියන්නේ මෘත කියලා කියන මෘත දේහය කියලා එහෙම කියන්නේ. මරුණු ශාක හෝ සත්ත්ව කොටස් මත තමයි මේගොල්ලෝ යැපෙන්නේ. මරුණු කවර මතද ශාක හෝ සත්ත්ව කොටස් මත මේගොල්ලෝ යැපෙනවා. කොහොමද යැපෙන්නේ? දැන් හිතන්න මෙන්න ඉන්න මයිසීලියම්. මෙහෙම තියෙනවා දැන් ඔන්න මැරිච්ච වීලිලා ගියපු ඇටිච්ච ශාකපත්‍රය. ඒතර මෙයා මොකද කරන්නේ? මෙතන ඉන්න මේ දිලීර සූත්‍රිකාවේ තියෙන සෛල පිටට එන්සයිමයක් නිදාස් කරනවා. බහිස්සෛලීය ලෙස ජීර්ණ එන්සයිම් නිදාස් කරලා මෙයා බහිස්සෛලීයව ජීර්ණය කරලා අවශෝෂණය කරගන්නවා. යනු තව නමක් අපිට කිය කියොනම් අවශෝෂක විෂම පෝෂීන් වෙනවා කවුද? දිලීර. ප්‍රධාන වශයෙන්. ඒතකොට රූපීය ස්වභාවය හරි පෝෂණය හරි දැන් ඊළඟ ප්‍රජනනය. ප්‍රජනනය වෙන කොහොමද දිලීර? ප්‍රජනනය ගත්තාම දිලීර වල ලිංගික හා අලිංගික දෙකම ප්‍රජනනය අපිට පෙන්වන්න කරනවා. ලිංගික ප්‍රජනනය ගත්තාම ලිංගික ප්‍රජනනය මේ අලිංගික ප්‍රජනනය ගත්තාම අලිංගික ප්‍රජනනය ඔය බීජාණු මගින් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ අර මතක ඇති මේ තුන්වෙනි පාඩමේ දිලීර ගැන තියෙන කොටසේ අර තිබුණේ අස්ක බීජාණු නේද? එහෙම බැසිලි බීජාණු එහෙම කියලා. ඒතකොට මේ බීජාණු වලින් සමහරක් බීජාණු වලින් අලිංගික ප්‍රජනනය සිද්ධ වෙනවා. ඒ වගේම ලිංගික ප්‍රජනනය සිද්ධ වෙන බීජාණු වර්ගයක් තියෙනවා. දැන් අර ඇස්කොමයිකොටාවයි ගත්තාම කොනිඩි බීජාණු වලින් අලිංගික ප්‍රජනනය, අස්ක බීජාණු වලින් ලිංගික ප්‍රජනනය වගේනේ. යන ප්‍රජනනය ගත්තාම එහෙම වෙනවා. මේක කියන්නේ දැන් මොකද්ද? ඒකසෛලික දිලීර ඛණ්ඩනය හා අංකුරණය මගින්. ඒ කියන්නේ මෙයාලා ඊස්ට් වගේ කට්ටිය ගත්තාම ඛණ්ඩනය හා අංකුරණය. මෙයාලා පෙන්වන විශේෂිත ප්‍රජනන ක්‍රමයක්. අංකුරයක් වගේ හදලා ඒක නවසෛලයක් බවට පත් වෙනවා. ආපහු බහුසෛලික කට්ටිය ගත්තයින් පස්සේ සූත්‍රිකාකාර දිලීර බීජාණු වලින් තමයි ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ගේ අලිංගික ප්‍රජනනයත් ඒ වගේම ලිංගික ප්‍රජනනයත් සිද්ධ වෙන්නේ බීජාණු වර්ග නිෂ්පාදනය මගින්. ඊළඟට දැන් මෙන්න මේ කතාව මේ මෘතෝපජීවි පෝෂණය මගින් මොනවා පවත්වා ගන්නද? පෝෂණ චක්‍ර. කාබන් චක්‍රය වගේ ගොඩක් වැදගත් වෙනවා මේගොල්ලන්ගේ මේ ක්‍රියාවලිය. නැත්නම් දිලීර නැති වුණා නම් අපිට බලා ගන්න තිබුණා කොහොමද ඒගොල්ලෝ මේ නේද? පෝෂණ මේ අවශෝෂණය කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ජීර්ණය කරන්න කෙනෙක් නැහැ. එහෙම වුණාම රොඩු කොට ගෑනවනේ. හරි. ඒතකොට මේ ප්‍රධාන වශයෙන් මේ දේවල් ටික දැනගන්න ඕනේ දිලීර වලට අදාළව. හරි. ඊට පස්සේ ඊළඟ කොටස ඊළඟ කාණ්ඩය තමයි ප්‍රොටිස්ටාව. ඒකසෛලික ප්‍රොටිස්ටාව. දිලීර හරි. ප්‍රොටිස්ටාවන්ගේ ගත්තාම මම කිව්වා ප්‍රොටිස්ටා රාජධානියේ ඇල්ගී කියන කට්ටිය බහුසෛලිකයි. ඒ නිසා ඒගොල්ලෝ මේ මෙතන කතා කරන්නේ ඒකසෛලික කට්ටිය කියලා. ඒකසෛලික ප්‍රොටිස්ටා. මේකට අයිති වෙනවා ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇමීබා. ඇමීබා, පැරමීසියම් මේ වගේ කට්ටිය අයිති වෙනවා. දැන් මේගොල්ලෝ ගත්තයින් පස්සේ මේගොල්ලෝ විවිධ රූපීයව ගත්තාම එක රූපය. ඒකට අපි කියනවා බහුරූපී නේ. රූපීය ආකාර විවිධයි. බහුරූපීය ආකාර පෙන්වනවා. හැඩයෙන් විවිධයි. ඊළඟට මේගොල්ලන්ගේ විවිධ සංචරණ උපාංග විදියට ව්‍යාජ පාද, ඊට පස්සේ පාක්ෂම නේද? ඇමීබාවන්ගේ වගේ මොම ව්‍යාජ පාද තියෙනවා. ඇමීබාවෙක් ගත්තොත් එයාගේ ව්‍යාජ පාද. ඊට පස්සේ පාක්ෂම, කශිකා ඔය වගේ විවිධ සංචරණ ව්‍යුහ මේගොල්ලෝ දරනවා. ඊට පස්සේ පවතින්නේ කොහොමද? බොහෝ වෙලාවට තනි තනිව. එහෙම නැත්නම් ඝනාවාසීව. ස්වභාවයේ පවතිනවා තනි තනිව පවතින්න පුළුවන් ඝනාවාස විදියට
පවතින්න පුළුවන්. පෝෂණය ගත්තොත් දැන් දේහ ස්වභාවය ගැන ඒ ටික කියන්නේ ප්‍රධාන වශයෙන්. පෝෂණය ගැන ගත්තොත් පෝෂණය මෙයාලගේ ස්වයං පෝෂී වෙන්න පුළුවන්, විෂම පෝෂී වෙන්න පුළුවන්, ආපහු මිශ්‍ර පෝෂී කට්ටියක් තියෙනවා. මිශ්‍ර පෝෂී. ඒක පොඩ්ඩක් අර ඒ මේ ඒක සෛලික ප්‍රෝටිස්ටාවට විශේෂිත කරුණු වගේ වෙනවනේ. අනිත් අය එක්ක මේ ස්වයං පෝෂී නැත්නම් විෂම පෝෂී මේ දෙක අතර මැද. ඒ කියන්නේ තමන් ආහාර නිෂ්පාදනයක් කරනවා වෙන ආහාරයක් ගන්නවා. ඒකයි අර මේ ජීවීන් ටිකක් අර ව්‍යාකූල වෙන්නේ. ප්‍රෝටිස්ටා රාජධානි කොහොමද ටික ව්‍යාකූලයි. ඊට පස්සේ මේගොල්ලන්ගේ ශ්වසනය ස්වායු නිර්වායු එහෙම නැත්නම් වෛකල්පික නිර්වායු. ස්වායු නිර්වායු එහෙම නැත්නම් අපි අර කතා කරේ වෛකල්පික නිර්වායු කියලා. ඒකත් මේගොල්ලෝ සමහරක් දෙනා පෙන්නනවා. ප්‍රධාන වශයෙන් රූපීය ආකාරය ගත්තාම එහෙමයි. බව රූපීය ඒ කියන්නේ විවිධ හැඩ තල වලින් තියෙනවා. ඊළඟ විශේෂිත සංචරණ ව්‍යුහ වගේ දේවල් තියෙනවා. පෝෂණය ස්වයං පෝෂී, විෂම පෝෂී හෝ මිශ්‍ර පෝෂී පෝෂණය. ඊට පස්සේ ශ්වසනය මේ ඔක්සිජන් ලබා ගන්න ආකාරය ස්වායු නිර්වායු හෝ වෛකල්පික නිර්වායු වෙනවා. ප්‍රජනනය ගත්තාම අලිංගිකවත් ලිංගිකවත් වෙනවා. අලිංගිකව ගත්තාම මේ ඇමීබා වගේ කට්ටිය කෙලින්ම සරල විභාජනය නේ. සෛලය බෙදෙනවා, දෙකට බෙදෙනවා. එකෙන් ඊට පස්සේ සමහරක් අය ජන්මාණු නිපදවල ලිංගික ප්‍රජනනය සිදු කරන අය ඉන්නවා. හරි. ජන්මාණු නිපදවල ලිංගික ප්‍රජනනය ඉන්නවා. ඊළඟ ඛණ්ඩනයෙන් ප්‍රජනනය කරනවා. ඒක ප්‍රජනන ක්‍රම විදියට ජන්මාණු නිපදවීම, ඛණ්ඩනය, අපෝ සරල විභාජනය කියන ඔය කරුණු ටික ප්‍රධාන වශයෙන් පොඩි කරුණු ටිකක් දැනගන්න ඕනේ. ඊට පස්සේ උදාහරණ විදියට පැරමීසියම්, ඇමීබා වගේ කට්ටිය. රයිට්. ඒ ප්‍රොටිස්ටා කට්ටියත් ඉවරයි. ඊළඟ කාණ්ඩය තමයි මොලිකියුල්ස්. ඒක අලුත් කාණ්ඩයක්. හරි. මොලිකියුල්ස්ලා. මොලිකියුල්ස්ලා ප්‍රධාන වශයෙන් ඉන්නවා වර්ග දෙකක්. එකක් මයිකෝප්ලාස්මා අනිත් කටේ තමයි ෆයිටෝප්ලාස්මා. මේ දෙන්නම වර්ග දෙකක් හිටියට මේ දෙන්න ගොඩාක් දුරට සමානයි. එතන මගේ සමාන ලක්ෂණ ටික මේ විදිහට ලියාගෙන යනවා. මේගොල්ලෝ ඔක්කොම ප්‍රාග්නස්ටික කට්ටිය. බැක්ටීරියා අධිරාජධානිය තමයි යාත් වෙන්නේ. ඩොමේන් බැක්ටීරියා. බැක්ටීරියා අධිරාජධානියට යාත් වෙන ප්‍රාග්නස්ටිකයෝ තමයි මේ මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා දෙන්න. ඊළඟට දෙන්නටම ගත්තාම මොනව නැද්ද? සෛල බිත්ති නැහැ. දැන් බැක්ටීරියාස් මේ කට්ටියට ඔක්කොටම සෛල බිත්ති තිබ්බනේ. සෛල බැක්ටීරියාන්ටත් තිබ්බා. හැබැයි මේ කට්ටියට මොනව නැද්ද? සෛල බිත්ති නැහැ. නිකම් මම අන්තර් ප්‍රශ්නයක් විදිහට අහුවොත් සෛල බිත්ති හැදිලා තියෙන මොනවද බැක්ටීරියාවන්ගේ? පෙප්ටිඩෝග්ලයිකෑන්. මේගොල්ලන්ගේ එම් සෛල බිත්තියක් නැහැ. ආපහු කශිකා නැහැ. ඒකත් ඒගොල්ලෝ දෙන්නටම පොදු ලක්ෂණයක්. ඊට පස්සේ බහුරූපී. ඒක මෙහෙම කියමු අපි. ඒක සෛල සිට ඝන ආවාස දක්වා කියලා හරි. ඒක සෛලේ ගෝලාකාරයෙන් ඉඳලා සූත්‍රිකාකාර වෙනකම් මෙයාලගේ තියෙනවා සෛල සැකසුම්. ඊට පස්සේ මේගොල්ලන්ගේ දැන් සෛල බිත්ති කශිකා නැහැ. දෙකටම පොදු ලක්ෂණයක්. අන්වීක්ෂයෙන් හරි සංයුක්ත අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. අපහු මේගොල්ලන්ගේ ප්‍රජනනය නැත්නම් ගත්තාම අංකුරණය හා ද්විඛණ්ඩනය. අංකුරණය හා ද්විඛණ්ඩනය තමයි ප්‍රජනනය කරන්නේ. ඊට පස්සේ ස්වායු හෝ වෛකල්පික නිර්වායු වෙනවා. ස්වායු හෝ වෛකල්පික නිර්වායු වෙනවා. මෙන්න මේ කරුණු ටික මේගොල්ලන්ට පොදුයි. හරි. කවුද මේගොල්ලෝ ප්‍රාග්නස්ටිකයෝ වෙනවා. ඒ වගේම බැක්ටීරියා ඩොමේන් එක අධිරාජ්‍යයන්ට යත් වෙනවා. සෛල බිත්ති නැහැ, කශිකා නැහැ. ගෝලාකාර ඉඳලා සූත්‍රිකාකාර දක්වා මේගොල්ලන්ගේ හැඩ විවිධ වෙනවා. රූපී ආකාරය විවිධ වෙනවා. ආපහු සංයුක්ත අන්වීක්ෂයට නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කුඩායි. ප්‍රාග්නස්ටිකයන් අතර ගොඩක් කුඩාම ප්‍රාග්නස්ටිකයෝ කියලා අපිට කියන්න පුළුවන් කවුද? මොලිකියුල්ස්ලා. ඒ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය තමයි මේගොල්ලන් අපිට බලන්න වෙන්නේ.
ඊළඟට ප්‍රජනනය ගත්තාම අංකුරණය හා ද්විඛණ්ඩනය සිද්ධ වෙනවා. ස්වායු වෛකල්පික නිර්වායු පෙන්වනවා ශ්වසනය. ඒ කියන්නේ ඔක්සිජන් ලබා ගන්න ආකාරය. ඒතර වෙනස්කමක් නැත්නම් ඇයි මේ වර්ග දෙකක් තියෙන්නේ? මේගොල්ලෝ හැමතිස්සෙම ආසාදන කාරක විදිහට ක්‍රියා කරනවා. මයිකෝප්ලාස්මාවන් හැමතිස්සෙම ආසාදනය වෙන්නේ සතුන්. සතුන් ආසාදනය කරනවා. ෆයිටෝප්ලාස්මාව ශාක ආසාදනය කරනවා. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය කරුණෙන් තමයි මේගොල්ලෝ වෙනස් වෙන්නේ. ඒතර පොදු ලක්ෂණ ටික ඔයගොල්ලෝ මේ විදිහට සටහන් කරගන්න. ඒතකොට දේශීයනේ. වෙන වෙනම දෙන්නට පාඩම් කරන්න ඕනේ නැහැ. දැන් පොතේ තියෙන මෙයාගේ ලක්ෂණ ටික තියෙනවා. ආයේ ටිකම එහෙම තියෙනවා. එහෙම ඕනේ නැහැ. මේ ටික පොදුවේ දෙන්නටම පොදුයි කියලා ලකුණු කරගන්නවා. ඊතුරු ඒගොල්ලෝ වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන් මයික්‍රෝප්ලාස්මාව සතුන් හා මිනිසාට. තමයි ආසාදනය වෙන්නේ වැඩියෙන්ම. ෆයිටෝප්ලාස්මාවන් ගොඩක් වෙලාවට ශාක ආසාදනය කරනවා. ඒතර ශාකවල ෆ්ලෝයම යුසේ හරි ෆ්ලෝයම යුෂේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට ශාකවල හම්බ වෙනවා මේ කවුද ෆයිටෝප්ලාස්මාව. ඒතර ගොඩක් වෙලාවට ඔය කීඩයෝ කියලා ඉන්නේ ඔය වගාවන් පාලු කරනවා කියලා කියන්නේ අනේ කීඩයෝන්ගෙන් මේක සම්ප්‍රේෂණය වෙනවයි කියනවා ෆයිටෝප්ලාස්මාවන් ගොඩක් වෙලාවට. ඒතර ඔය පොදු කරුණු ටික මොලිකියුල්ස්ලා ගන්න. ඒගොල්ලෝ ගොඩක් කුඩා ජීවීන් කණ්ඩායමක් සංයුක්ත අන්වේෂණයෙන් දකින්නත් බැරි. ඔය කරුණු ටිකයි මතක තියාගන්න ඕනේ ලොකු නෝට් එකක් නෙමෙයි මන් දෙන්නේ. right ඊට පස්සේ අපේ වැදගත් කට්ටිය කවුද වෛරස් වෛරස් ගැන පොදු කරුණු ටිකක් තියෙනවා ඒකෙන් ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ ජාරක චක්‍රය ගැන කතා කරනවා ඒකෙන් මේ විවිධත්වයේ කොටස අවසන් වෙනවා ඊට වෛරස් ගත්තාම දැන් මේ කාලේ ගොඩක් වෙලාවට කතා වෙනවා නේද කොවිඩ් වෛරස් එක ගැන එයාත් වෛරස් කෙනෙක් ඊට වෛරස් ගත්තාම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මොන සංවිධානයක් පෙන්වන්නේ නැහැ කියලාද කියන්නේ සෛල සංවිධානයක් පෙන්වන්නේ නැහැ ඒ කියන්නේ සූනස්ටික ප්‍රාග්නස්ටික කියලා අපිට ඒගොල්ලන්ට වර්ග කරන්න බෑ. දැන් මොලිකියුල්ස් වලත් අපි වර්ග කරන්නේ මේ ප්‍රාග්නස්ටිකයි කියලා. මේගොල්ලන්ව ප්‍රාග්නස්ටික වලටවත් දාන්න බෑ. නේ ශෛලීය සංවිධානයක් පෙන්වන්නේ නැහැ. ඒක වගේම මේගොල්ලෝ කිසිම පරිවෘත්තීය ක්‍රියා ස්වාධීනව මේගොල්ලෝ පරිවෘත්තියක් කරන්න බෑ මේගොල්ලන්ට. පරිවෘත්තීය ක්‍රියා පෙන්වන්නෙත් නැහැ. හැබැයි මේගොල්ලෝ අපි මේ අධ්‍යයනය කරන්නේ සුදුජීව විද්‍යාවට අධ්‍යයනය කරන්නේ මේගොල්ලන්ට විශේෂිත වූ හැකියාවක් තියෙනවා. යම් ධාරක සෛලයකට ඇතුළු නැයි පස්සේ. හරි ඒ කියන්නේ වෛරස් එකක් එනවා ඇවිල්ලා ධාරක සෛලයකට මෙහෙම සම්බන්ධ වෙනවා. හරි. මේ වෛරස් සංසෝක කියන්නේ ඒතකොට එයා ධාරක සෛලයට සම්බන්ධ වෙලා ධාරක සෛලයේ යාන්ත්‍රණ අඩපණ කරනවා වගේම ධාරක සෛලයේ යාන්ත්‍රණ අඩපණ කරනවා විතර නෙමෙයි. ධාරක සෛලයේ තියෙන යාන්ත්‍රණ උපයෝගී කරලා තමන්ගේ වෛරස් අංශු හදා ගන්නත් මෙයාට හැකියාව තියෙනවා. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂිත සහ එකම හැකියාව. නමුත් ඒ හැකියාව ගොඩක් ප්‍රබල වෙලා තියෙන බව පේනවා. දැනට මේ කතා කරන වෙලාවේදී ලක්ෂ 12ක විතර මිනිස්සු මැරිලා තියෙනවා මේ වෛරසයේ මේ ක්‍රියාව නිසා ලෝකේ. හරි. ඒතකොට අන්නේ හැකියාව ධාරක සෛලයේ ආක්‍රමණය කරලා ඒ තුල ගුණණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා ධාරක සෛලයේ යාන්ත්‍රණ භාවිත කරලා වෛරස් ගුණණය වෙනවා. ඒ නිසා මේගොල්ලෝ අපි කියනවා අනිවාර්ය පරපෝෂිතයි. වෛරස් අංශු හැම වෙලාවෙම අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අනිවාර්ය පරපෝෂිත තත්ත්වයක් තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන්නේ. හරි සෛලීය සංවිධානයක් නැහැ පරිවෘත්තීය ක්‍රියා පෙන්වන්නේ නැහැ. තමන්ගේ ස්වාධීනව ධාරක සෛලයක් තුළට ඇතුල් වෙලා යාලට ගුණණය වෙන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලන්ට පරිවෘත්තීය ක්‍රියා කියලා පෙන්වන එකම ක්‍රියාවලිය. ඊළඟට අනිවාර්ය පරපෝෂිත වෙනවා. ඊට පස්සේ ගත්තාම පොදු කරුණු ටික ඔය කරුණු ටික තියෙන්නේ ඔව් මේගොල්ලෝ අපිට නිරීක්ෂණය කරන්න බෑ. කොහොමද? පියවැයට කොහොමද පේන්නේ නැහැ සුද්ධ ජීවීන්. සංයුක්ත අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්නත් බෑ. මේගොල්ලෝ නිරීක්ෂණය කරන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ පමණයි. දැන් වෛරස් කියන රචනා ප්‍රශ්නයක් આવොත් මේවා අනිවාර්යෙන් ඔයාලගේ මාකයකට අන්තර්ගත වෙන්න ඕනේ. ඒක හරි. ඊළඟට වෛරස් එකක් ගත්තාම සාමාන්‍යයෙන් වෛරස් අංශුවක දල ව්‍යුහය අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේ විදිහේ වෛරස් එකක් ගත්තායින් පස්සේ මේකේ මැද්දේ සහ බාහිරේ මෙන්න මේ විදිහේ ආවරණයක් තියෙනවා. ඒ වගේම මැද්දේ ගත්තාම මැද්දේ තමයි මෙයාලගේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ. ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA හෝ RNA පැවතිය හැකියි. DNA හෝ RNA. සමානව ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට RNA තියෙනවා. ඒතර ඒකෙදිත් අපිට තවදුරටත් ඕගොල්ලන් දැනගන්න ඕන නම් සමහර වෛරස් වල දැන් අපේ නම් හැම ජීවියෙකුගේම සෛලීය සංවිධානයක් තියෙන හැම ජීවියෙකුගේම තියෙන ද්විත්වදාම DNA නේ. හැබැයි මේගොල්ලන්ගේ ද්විත්වදාමක් තියෙනවා. ඒ වගේම තනිදාම DNA තියෙන්නත් පුළුවන්. මෙහෙම තනිදාමයක්.
RNA වලත් එමයයි ද්විත්ව දාම RNA තියෙන්නත් පුළුවන්, තනි දාම RNA තියෙන්නත් පුළුවන්. ඒකත් විශේෂිත ලක්ෂණයක් වෙනවා. ඒ අනුව වෛරස් සංසෝග මධ්‍ය හරය කියලා අපි හඳුන්වනවා. මධ්‍ය හරය දිහාව පේනවා කවුරු ඉන්නවා කියලාද? නියුක්ලියික් අම්ල. ඒ කියන්නේ ආ ප්‍රවේණික ද්‍රව විදියට න්‍යෂ්ටික අම්ල තියෙනවා. ආවරණය නැත්නම් වටේට මෙයාගේ ගොඩක් වෙලාවට තියෙනවා කැප්සොමියර්. කැප්සොමියර් කියන ප්‍රෝටීන මේවා පළක කියලා අපි හඳුන්වනවා. හරි. ප්‍රෝටීන පළක. ඒ කියන්නේ ප්‍රෝටීන තහඩු වගේ. හරි. අපි එහෙම පළකයක් කියන්නේ ප්‍රෝටීන තහඩු වගේ. තහඩු වලින් හැදිච්ච ආවරණය. හරි. මෙහෙම එක තහඩුවක් තියෙනවා. ආයෙ මෙහෙම තව තහඩුවක් තියෙනවා. කොහොමම තහඩු කීපයක් පළක කීපයකින් සමන්විත වෙන ආවරණයක් තියෙනවා. මෙන්න මේ ආවරණයට පොදුයි ආවරණයට අපි කියනවා කැප්සිඩය කියලා. එතකොට දැන් වචන දෙකක් කියවනේ කැප්සොමියර් කිව්වා කැප්සිඩය කිව්වා. දැන් මොකද්ද ඔකේ මේ වෙනස? එකමද නැත්නම් නෑ දෙක. කැප්සොමියර් කියන්නේ මෙන්න මේ එක ඵලයකට. මේ කැප්සොමියරයක් මේ අනිත් කැප්සොමියර් මේකේ කැප්සොමියර් කීයක් තියෙනවද කියලා හොත් කීයක් පේනවද ඔයගලන්ට? 6ක් පේනවා. එහෙනම් කැප්සොමියර් වලින් තමයි කැප්සිඩය හැදෙන්නේ. මේ ඇඳපු රූපයට අදාළව නම් කැප්සොමියර් 6කින් කැප්සිඩය හැදිලා තියෙනවා. මේ කැප්සිඩය කියන්නේ ආවරණයට. ඔය දල ව්‍යුහය අපි දැනගන්න ඕනේ සරලව. ඒ වගේම මෙයාලා සරල ව්‍යුහයක් දරන්නේ. හරි. පොදු ලක්ෂණයක් විදිහට අපි ඒකත් දැනගන්න ඕනේ. ගොඩක් සරල ව්‍යුහයක් දරන්නේ. අපිට මේ ව්‍යුහය දිහා බලපුවම ඒක පේනවා. සරල ව්‍යුහයක් දරනවා. ප්‍රජනනයක් කියලා පෝෂණයක් කියලා එහෙම විශේෂිත ක්‍රම එහෙම මොකුත් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන එකම ප්‍රජනනය තමයි ධාරක සෛලයක පරිවෘත්තීය පත භාවිතා කරලා තමන්ගේ සෛල හදාගන්න එකලස් කරගන්න ක්‍රමයක් මේගොල්ලන්ගේ තියෙනවා. ඒ වගේම පෝෂණය ගත්තත් අනිවාර්යෙන් පරපෝෂිතයි. ඊට පස්සේ මේගොල්ලන්ගේ රූපීයව ගත්තාම අන්න එතන අපිට ටිකක් විස්තර කතා කරන්න වෙනවා. රූපීයව ගත්තායින් පස්සේ හැඩ කීපයක් තියෙනවා. මම මේකේ අයින් කරලා දාන්නම්කෝ. රූපීයව ගත්තාම වෛරස් වල තියෙන ප්‍රධාන සමමිති ආකාර දෙකක්. හරි. සමමිතිය අනුව මෙයාලා බෙදෙනවා ප්‍රධාන වශයෙන් බහුතල කියලායි හෙලික්සීය නැත්නම් හෙලිකල්. හෙලික්ස් ආකාරය හෙලික්සයක් විදිහට සහ බහුතල. මේ බහුතලයකට තමයි අයිකෝසහීඩ්‍රල් කියන්නේ. ඒ නම සිංහලෙන්වත් කියනවා අයිකෝසහීඩ්‍රල් කියලා සිංහලෙන්වත් ඔයගලන්ට දෙන්න පුළුවන් ওই විදිහට. ඒතර ඒක කියන්නේ බහුතලයි. සම්මිතිය අනුව බහුතල හා හෙලික්සී. ඊළඟ රූපී ආකාරයේ මත ඒ කියන්නේ පිටින් බලපුවම පේන හැඩය අනුව මේගොල්ලෝ අපව ඉන්නවා ආකාර 4ක්. හරි? ආකාර 4කට රූපී ආකාරය බෙදන්න පුළුවන්. එකක් හෙලිකල් වෛරස් අය බහුතර කියලා මෙතනක් තියෙනවා මෙතනත් කතා කරනවා. ඊට පස්සේ ආවරිත සංකීර්ණ මේ කතා කරන රූපී ආකාරය යනවා. හරි. සමමිතිය අනුව බෙදෙනවා බහුතල හා හෙලික්සීය කියලා. ඊට රූපී ආකාරය අනුව ඒක වෙනයි. ඒක හෙලිකල් බහුතල ආවරිත සහ සංකීර්ණ. මේ එක එකට උදාහරණ ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක පළවෙනි එක හෙලිකල් වෛරසයක් කියන්නේ කොහොමද කිව්වොත් ඒකට උදාහරණ තමයි ජල බීතිකා වෛරසය. රේබීස් ජල බීතිකා වෛරසය උදාහරණ වෙනවා. ජල බීතිකා වෛරසය හැටි කොහොමද? හෙලිකල්නේ කොහොමද? හෙලික්සියක් වගේ. එතකොට මේක තමයි මෙයාගේ ප්‍රෝටීන වලින් කැප්සොමීර වලින් හැදිච්ච කැප්සිඩ්. එතකොට මේක ඇතුලේ මේ හරියට වගේ වෙන්න මෙහෙම RNA දාමයක් තියෙනවා. වෙන්න පුළුවන්. RNA හෝ DNA. බහුතරය කියන්නේ මෙහෙම අර කලින් මං යන්නේ ආන් ඒ වගේ විවරයක් කොහොමද? තල කීපයකින් හැදිච්ච කැප්සොමීර කීපයක් තියෙනවා. ඒකෙන් කැප්සිඩය හැදෙනවා. ඒක ඇතුලේ මෙහෙම ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා. බහුතලයකට උදාහරණයක් තමයි ඇඩිනෝ වෛරසය. මොන වෛරසයද? ඇඩිනෝ වෛරසය. ආවරිත වෙලා කියලා කියන්නේ දැන් මේ වෛරස ගොඩක් වෙලාවට පටලයක් දරනවා. හරිද? ගෝලාකාර ස්වරූපයක් තමයි මේගොල්ලන්ගේ පටලයක් විදිහට තියෙන්නේ. අර විදිහටම තමයි කැප්සොමීර වලින් හැදිච්ච ප්‍රෝටීන. හරි. මේක මෙහෙම කැප්සොමීර ගෝලිකා වෙන්න පුළුවන්. ඒ විදිහට සකස් වෙලා තියෙන ව්‍යුහයක්. මෙහෙම ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා. මේකට උදාහරණයක් herpes simplex. herpes වෛරසය. herpes රෝගය හැදෙනවා. අවසාන එක සංකීර්ණ වෛරස. දැන් සංකීර්ණ වෛරසයක් ගත්තාම එයාගේ
කැප්සිඩය විතරක්ම නෙමෙයි කැප්සිඩය හා ප්‍රවේණික ද්‍රව්‍ය විතරයිනේ දැන් මේගොල්ලන්ගේ තිබුණේ. හැබැයි සංකීර්ණයි කියපුවම එයාගේ කැප්සිඩය සහ ප්‍රවේණික ද්‍රව්‍ය වලට අමතරව තවත් පොඩි ව්‍යුහ උපාංග කීපයක් තියෙනවා. මේකට උදාහරණයක් විදිහට අපි කතා කරනවා බැක්ටීරියා භක්ෂක. ඔය එයා නිකන් රොබෝ කෙනෙක් වගේ නේද? ඒ වගේ නිකන් අර අනෙත් උපාංග තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට අපි කියන්නේ සංකීර්ණ වෛරසයක් කියලා. එන ව්‍යුහ රූපීය ආකාර හතර පැහැදිලිනේ. හෙලිකල්, බහුතල, ආවරිත හා සංකීර්ණ. වෛරස් වල පොදු ලක්ෂණ ටික ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ශෛලික සංවිධානයක් නැහැ කියන තැන ඉඳලා ඒ ව්‍යුහය දක්වා ඊළඟට සම්මිතිය ආකාර 2යි, රූපීය ආකාර 4යි. ඒවට අදාළ උදාහරණත් එක්ක ඕගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. දැන් බැරි වෙලා හරි ව්‍යුහගත එකේ හෝ MCQ එකක මේ වගේ ඕගොල්ලන්ට දෙනවා රූපයක්. දීලා අහනවා මේක සමහරට මොන රූපීය ආකාරයෙන් වෙන්න පුළුවන්ද කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කොයි වෛරසයද කියලා අහන්න පුළුවන්. අන්න ඒකට උදාහරණත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නේද? මේ වගේ එකක් තමයි ජල බීතිකායක. ආයි දුම්කොළ වෛරසයත් මේ වගේ හරි. දුම්කොළ පත්‍ර වලට හැදෙන වෛරසයක් ඔය වගේ ස්වරූපයක් ගන්න. එතනින් ඉවර නෑ වෛරස්. හරි. මේගොල්ලෝ වෛරස ආසාදනය කරන්නේ කොහොමද කියන එකටත් අපි මේ කොටසේදී ටිකක් කතා කරනවා, ඔළුව දාලා බලනවා. ඒකෙදි මෙහෙමයි වෛරස් ආසාදනය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් එයා ගිහිල්ලා ධාරක සෛලයකට බැඳෙන්න ඕනේ මූලිකව. බැඳිලා එයාගේ ගුණනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න එපාය. එතකොට වෛරස ගුණනය වීම හරි. වෛරස ගුණනය වීමේ ආකාර ක්‍රම දෙකක් තියෙනවා. එකක් ජාරක චක්‍රය. අනෙක ව්‍යංශ ජනක. ව්‍යංශ ජනක චක්‍රය. ඔන්න ඔය කියන විදි ක්‍රම දෙකට අනුව මේ වෛරස තමන්ගේ ගුණනය සිද්ධ කරනවා. පොදුවේ ගුණනය වෙන්න නම් ධාරක සෛලයක් මෙහෙම තියෙනවා නම් ඒ ධාරක සෛලයට අදාළ වෛරසය බැඳිලා මොකක් හෝ වෛරසයක් අපි ගන්න දැන් කොරෝනා වෛරසය කියන්නකො නේද? එයාර මෙහෙම ස්වරූපයක් තියෙන්නේ. මේ වෛරසය ගිහිල්ලා බැඳිලා මෙයාගේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය මෙයාට නිදාස් කරන්න ඕනේ. මේ ධාරක සෛලය ඇතුළට. එහෙම නිදාස් කරලා ඒ ප්‍රවේණික ද්‍රව්‍ය වලින් තමයි එයාගේ කාර්යය නඩපඩ කරලා අර වැඩ ටික කරගන්නේ. ඒ අනුව ජාරක චක්‍රය කියලා තියෙනවා, ව්‍යංශ ජනක චක්‍රය කියලා තියෙනවා. අපි මුලින්ම බලමු ජාරක චක්‍රයක් ක්‍රියාත්මක වීමේදී කොහොමද වෛරසයක් තමන්ගේ ගුණනය කිරීම සිද්ධ කරගන්නේ කියලා. මේ ජාරක චක්‍රය කියන එකට අවධි 5ක්. හරි. අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා අවධි 5ක් තියෙනවා ජාරක චක්‍රයේදී තවදුරටත් සම්බන්ධ වීම. මුලින්ම සම්බන්ධ වෙන්න එපා වෛරසේ. ඊට පස්සේ විනිවිද යනවා. ජෛව සංශ්ලේෂණය. මම කියන එක අහගන්න රූප මේ අකුරු පැහැදිලි මැදේ ඇති සමහර විට ජෛව සංශ්ලේෂණය ඊට පස්සේ එකලස් වීම. හරි. ඒකට අපි කියනවා පරිණතිය හා සමූහණය. පරිණතිය කියමුකෝ. අවසානයේ ඉවත්ව යාම නැත්නම් නිදාස් වීම. මෙන්න මේ කියන පියවර පහකින් ජාරක චක්‍රයක් සමන්විත වෙනවා. ඒ කියන්නේ මුලින්ම වෛරසය එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ විනිවිද යනවා. මේ එක එකකට පොඩි කරුණු ටිකක් තියෙනවා. අපි මොකද්ද කියලා දැනගමු. සම්බන්ධ වීම කියලා කියන්නේ මෙහෙම මේ ධාරක සෛලයක් තියෙනවා. අපි මේකෙදී උදාහරණයක් විදිහට ගන්නවා බැක්ටීරියා සෛලයක්. බැක්ටීරියා සෛලයක් අපි උදාහරණයක් ගන්නවා. වෛරසය කවුද එතකොට? බැක්ටීරියා භක්ෂකය. අර රොබෝ කෙනෙක් වගේ හිටියේ මෙයා. කොහොම මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා මොකද වෙන්නේ? මෙයාට සම්බන්ධ වෙනවා මුලින්ම. බලන්න අමුතු ලස්සන විවරයක් තියෙන්නේ නේද බැක්ටීරියා භක්ෂක වෛරසය. සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඊට පස්සේ දෙවෙනි පියවර වෙන්නේ විනිවිද යාම. විනිවිද යාමේදී වෙන්නේ මෙහෙම දෙයක්. බැක්ටීරියා මෙහෙම ඉන්නවා. මෙයාගේ ඇතුළට දානවා මොකද්ද? අර වෛරසයේ තිබිච්ච DNA කොටස. ඒතර ඒකෙදී යාට සමහරක් විට එන්සයිම් එහෙමත් වැදගත් වෙනවා. මොනවටද එන්සයිම් වැදගත් වෙන්නේ? ඒ බැක්ටීරියාවේ බිත්තියක් තියෙනවනේ සෛල බිත්තිය පෙප්ටිඩෝග්ලාක් කියන්නේ හැදිච්ච. ඒක ජීර්ණය කරලා මොකද කරන්නේ? අර මෙයාගේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ටික බැක්ටීරියාව ඇතුළට යවනවා. දැන් ගොඩක් වෙලාවට මේ කොටසේ කෑල්ල දැන් වැඩේ හරිය. දැන් ගැලවිලා යනවා. එයාගේ කාර්යය හරිනේ. එයා සම්බන්ධ වෙලා ඒ ප්‍රවේණික ද්‍රව්‍ය ටික මෙයාට දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජෛව සංශ්ලේෂණය. දැන් වෛරස් ප්‍රවේණික ද්‍රව්‍ය. මම කළු පාටින් එක අඳින්නම්. මේ තියෙන වෛරස් ප්‍රවේණික ද්‍රව්‍ය.
ඔන්න දැන් වෛරස් ප්‍රවේණික ද්‍රව්‍ය තමන්ගේ වැඩ පටන් ගන්නවා. එයා මොකද කරන්නේ? මේ බැක්ටීරියා සෛලයේ තියෙන යාන්ත්‍රණ උපයෝගී කරගෙන. එයාගේ යාන්ත්‍රණ කියන්නේ මොනවද? ප්‍රෝටීන සංශ්ලේෂණය, විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි ඒවා උපයෝගී කරගෙන මේ සෛලය ඇතුලේ එයා මොනව කරනවද? එයාට අවශ්‍ය කරන වෛරස් DNA හදා ගන්නවා. ඔය වෛරස් DNA හදනවා. ඒ විතරක් නෙමේ. හරිද? මෙයා කැප්සිඩත් හදනවා ප්‍රෝටීන් වලින් අර මේ ප්‍රොබෝගෙනා වගේ එන්න ඕනේ කැප්සිඩ ඒවත් හදා ගන්නවා. අර කකුල් වගේ ඒවත් හදා ගන්නවා. අර වෛරස් කෑලි ගොඩාක් දැන් මේ සෛලය ඇතුලේ හැදෙනවා කම්මලක් වගේ. ඔව්. ඒ විතරක් නෙමෙයි ඒවා හැදෙනකොට මෙයාගේ තියෙන මේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික විනාශ වෙලා යනවා. බැක්ටීරියා වගේ. එයාගේ ලොකු DNA දාමයක් තියෙනවනේ. ඒක විනාශ වෙලා යනවා. දැන් ඒකට බලන්න වෛරස් එක කරන වැඩේ නේද? හොඳ වැඩක් නෙමෙයි. නමුත් ඒක ගොඩක් අපිට අධ්‍යයනය කරද්දීම ගොඩක් රසවත් ඉතින්නේ. එහෙම හදනවා. ඊට පස්සේ දැන් ඊළඟ පියවර විදියට පරිණතිය වෙන්නේ කොහොමද? දැන් තාමත් බැක්ටීරියා සෛලය ඇතුළේමයි. දැන් මෙයාලා පරිණත වෙනවා. පරිණත වෙනවා කියන්නේ සෛලය ඇතුළේම ඔන්න හැදෙනවා අර රොබෝලා වගේ කට්ටිය. රොබෝලා කියන්න එපා බැක්ටීරියා භක්ෂක වෛරසය හැදෙන්නේ. හරි. දැන් මෙයාලට මේ DNA අනුත් මේගොල්ලන්ගේ ඇතුලේ අන්තර්ගතයි දැන්. විශාල වශයෙන් මෙයා ගාව 100 ගණනක් වෙන්න පුළුවන්. මොකද මේ බැක්ටීරියා සෛලයට සාපේක්ෂව ගොඩක් කුඩායිනේ වෛරස් අංශු. ඔහොම දැන් වෛරස් අංශු ගණනාවක් තනි බැක්ටීරියා සෛලයක් ඇතුලේ හැදෙනවා. අවසානයේ මොකද වෙන්නේ? හැදිලා මේක පිරෙන්න හැදෙනවා. ඊට පස්සේ එක තැනකින් සෛලය පුපුරනවා. මොන සෛලයද පුපුරන්නේ? බැක්ටීරියා සෛලය පුපුරලා හරිද? වෛරස් නිදහස් වෙනවා එළියට. පුපුරලා අර හැදිච්ච වෛරස් අංශු ටික එළියට යනවා. මෙන්න මේ වගේ චක්‍රයක් තමයි ජාරක චක්‍රයෙන් වෙන්නේ. හරිද? දැන් පියවර ටික පැහැදිලිනේ. මෙයා මුලින්ම සම්බන්ධ වුණා ලෑන්ඩ් කරා මෙතෙන්ට. කාට ලෑන්ඩ් කරා කියන බැක්ටීරියා සෛලය මතට. ඊට පස්සේ දැම්මා යාගේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික එයා ගියා. ඕම් ප්‍රවේණික ද්‍රව්‍ය ටික ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එයාගේ අර බැක්ටීරියාවගේ තියෙන නියුක්ලියොයිඩේ ජීර්ණය වෙලා අන්න එයා වෛරස් DNA හැදෙන්න ගන්නවා මේ වෛරස් DNA. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි වෛරස් කැප්සිඩත් හැදෙන්න ගන්නවා. අර කකුල් වගේ ඒවාත් හැදෙන්න ගන්නවා. කාගේ යාන්ත්‍රණ පාවිච්චි කරලාද මේ ඔක්කොම හැදෙන්නේ? බැක්ටීරියාවගේ යාන්ත්‍රණ. වෛරසයට බෑනේ මොකුත් කරන්න. අවසානයේ පරිණතිය හා එකලස් වීම සිද්ධ වෙනවා. සම්පූර්ණ වෛරස් අංශුවක් මෙයා අන්තිමට හදා ගන්නවා කාගේ පිහිටෙන්ද? බැක්ටීරියාවගේ පිහිටෙන්. විභාගයට පිහිටෙන් කියලා ලියන්න එපා. හරි. ඊළඟට අවසානයේ මොකද වෙන්නේ? සෛලයේ ඕනට වඩා මේ වෛරස් ඇදිලා සෛලය පුපුරලා ඒව නිදහස් වෙනවා. ඊළඟට දැන් මේ ක්‍රියාවලිය වෙන්නේ එතකොට ඒකේ ලොකු දෙයක් නෑ. අතන එන්සයිම් කතාව විනිවිද යාමේදී කියන්න ඕනේ එන්සයිම් භාවිතා කරනවා කියලා. ඊට පස්සේ ජෛව සංශ්ලේෂණයට අදාළව ඒක ලොකු දෙයක් නෑ. එතන DNA බිඳ වැටෙනවා බැක්ටීරියා වල DNA. පරිණතය වෙද්දී කැප්සිඩ සමූහණය. හරි කැප්සිඩ හා නියුක්ලික් ඇසිඩ් එයාගෙන් හදාගන්න ඒවා සමූහණය වෙනවා. අවසානයේ නිදහස් වෙලා යනවා. දරා ගන්න බැරුව. ඊළඟට මේ දෙකේ වෙනස ව්‍යංශ ජනක චක්‍රයේ වෙනස මොකද්ද? ඒකෙදි සෛලය ජාරණය කරන්නේ නැහැ. දැන් මෙතෙන්දී මේ බැඳිච්ච සෛලය බැක්ටීරියා සෛලය විනාශ වුණානේ. එහෙම වීමක් වෙන්නේ නැහැ ව්‍යංශ ජනක චක්‍රයේදී. ඒකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. ඒකෙදි බැක්ටීරියාව මෙහෙම වෛරසය ඇවිල්ලා බැක්ටීරියාවට අදාළ එයාගේ මේ ප්‍රවේණික ද්‍රව්‍ය දානවා. දැම්මට පස්සේ එතනින් පස්සේ වෙන්නේ මෙහෙම ක්‍රියාවක්. දැන් මෙහෙම බැක්ටීරියාව ඉන්නවා. එයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය වලට මේ DNA කොටස එකතු වෙනවා. ඔන්න. දැන් ඒතකොට මෙයා ඊළඟ සෛලයක් විභාජනය කරනකොට ඒ සෛලයත් මෙහෙමයි. ප්‍රවේණික ද්‍රව්‍ය වොම තියෙනවා. අර වෛරස් ප්‍රවේණික ද්‍රව්‍යات එක්ක තමයි එයා විභාජනය වෙන්නේ. කොහොම පරම්පරා ගණනාවක් සෛල 100 ගානකට දැන් මේ කෑල්ලත් එක්ක විභාජනය වෙනවා. මොන කෑල්ලද? වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය කෑල්ල. එහෙම විභාජනය වෙලා එක්තරා මොහොතකදී මොකද වෙන්නේ? මේ ක්‍රියාව ආයෙ පටන් ගන්නවා. එතකොට නිකන් බෝම්බයක් ගැහුවා වගේ නේද? මේක නිකන් වෙඩි තියලා මරනවා වගේ මේක බෝම්බයක් යනවා. විශාල ප්‍රමාණයක් බැක්ටීරියාව එකවර ක්‍රියාත්මක වෙලා මේ චක්‍ර මේ කවුරු නිදහස් කරන්න පටන් ගන්නවද? වෛරස් අංශු නිදහස් කරන්න පටන් ගන්නවා. ඒතර මේක
විශාල ප්‍රමාණයකට පැතිරිලා හරිය කොරෝනා වගේ තමයි කතාවේ නේද? ලෙඩක් පෙන්වන්නේ නැහැ හැබැයි ආසාදනය වෙනවා. පැතිරෙනවා. මේකත් එහෙමයි. මෙයාගේ මොකද හානියක් පෙන්වන්නේ නැහැ හැබැයි පැතිරෙනවා. අන්න එතනින් තමයි මේ දෙක වෙනස් වෙන්නේ. ජාලක චක්‍රයයි විනාශජනක චක්‍රයයි. ඒ ආකාරයෙන් එයා මොකද කරන්නේ? තමන්ගේ ගුණ නෑවීම අනෙක් කෙනෙක් ලවා කරගන්නවා අවසානයේ වෛරස්. ඒ වෛරස් ගැන වෛරස් පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න. ඒ වගේ රචනා ප්‍රශ්නයක් આવොත් ඔයගොල්ලෝ පොදු ලක්ෂණ ටික කියන්න ඕනේ. අර සෛල සංවිධානයක් නැහැ කියන තැන ඉඳලා. ඊළඟට සාමිතිය ආකාරයෙන් ආකාර දෙක, රූපී ආකාර හතර, ඒවට උදාහරණ සහ මේ චක්‍රය. දැන් ජාලක චක්‍රය පමණයි පොතේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක බලා ගන්න ඕන නැහැ. ඉතින් දැන් ව්‍යාසජනක චක්‍රයේ අවබෝධයක් තියෙනවානේ. ඒකෙදි වෙන්නේ මේකයි කියලා නිකන් කියලා දාන්න. දැනුම තියාගන්න. මොකද ව්‍යාසජනක චක්‍රය මේකේ සඳහන් වෙන නිසා. අවසානයේ අපිට මේ කොටස අවසන් කරන්න කලින් තියෙනවා අපහු වර්ග දෙකක් ගැන පොඩ්ඩක් කතා කරන්න. වෛරොයිඩ් සහ ප්‍රියෝන්. වෛරොයිඩ් සහ ප්‍රියෝන්. මේවා ඉතා කුඩා අංශු. හරිද? මේවත් අර වෛරස් වගේම තමයි සෛල කියලා සලකන්නේ නැහැ. අපි කියන්නේ ආසාදක අංශු කියලා. ඒකෙදි ප්‍රියෝන වලට මුලින් ගියොත් ප්‍රියෝන ප්‍රෝටීනමය ආසාදක අංශු. ප්‍රෝටීනමය ආසාදක අංශු කියලා අපි හඳුන්වන්නේ. මේගොල්ලන්ගේ ප්‍රෝටීන කොටසක් විතරයි තියෙන්නේ තමයි. හරි. දැන්ලොකෝ දැන් අර වෛරස් වල නම් ප්‍රෝටීනයි DNA දෙකම තිබුණානේ. මේගොල්ලන් ප්‍රෝටීන කැලලක් විතරයි තියෙන්නේ. ඒතර මේ ප්‍රෝටීන කැලලෙන් තමයි මෙයා ඔක්කොම කරන්නේ. ඒතර මෙයා විශාල බරපතල රෝග, මාරාන්තික රෝග ඇති කරනවා සත්වයින්ට සහ සත්වයින්ට සහ මිනිසාට. ශාක වලට නෙමෙයි සත්වයින්ට සහ මිනිසාට මාරාන්තික රෝග ඇති කරනවා. ඒකෙන් එකක් තමයි ජාකෝ උමතු ගව රෝගය. එහෙම ඊට පස්සේ ස්නායු සම්බන්ධ තමයි ප්‍රධාන වශයෙන් රෝග ඇති වෙන්නේ. උමතු ගව රෝගය, ඊට පස්සේ ජාකොබ් ඩිසීස් එක. ජාකොබ් ඒ ඉංග්‍රීසි නමින්මයි ඒක සඳහන් වෙන්නේ. ජාකොබ් රෝගය. ඒවා ලොකු විස්තර රෝග ගැන දැනගන්න අවශ්‍ය නැහැ. ගවයින් තුල ඇති වෙන රෝග ඒ වගේ ඇති වෙනවා. ඒක ප්‍රධාන වශයෙන් මේ සම්ප්‍රේෂණය, ප්‍රියෝන වල සම්ප්‍රේෂණය වෙනවයි කියනවා. රුධිරය හා අවයව. රුධිරය අවයව පටක බද්ධ කිරීමෙන්. ගොඩක් වෙලාවට මේවා අර ශ්වසනයෙන් එහෙම යන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ වගේ අර තත්වයකින් තමයි මේක කෙනෙකුට සතෙක්ගෙන් හෝ මේ මිනිසාට සම්ප්‍රේෂණය වෙන්නේ. ඊට පස්සේ වෛරොයිඩ් වල තියෙන ඒකත් අර වගේම තත්ත්වයක් තමයි. දැන් අරගේ ප්‍රෝටීන විතරයි, මේකේ RNA විතරයි. නියුක්ලියික් අම්ල කොටස විතරයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ප්‍රධාන කාබනික අණුවක් විදියට. හැබැයි ඒකෙන් එයාට පුළුවන්කම තියෙනවා ආසාදනය කරන්න. ප්‍රධාන වශයෙන් වෛරොයිඩ් ආසාදනය කරන්නේ ශාක. මෙයාලගේ තර විදියටමයි ගුණණය වෙන්නේ ධාරක සෛල තුලදී. හරි. ජාන අන්තර්ගත නැහැ. ධාරක සෛලයක් තුලදී යාට පුළුවන් ගුණණයක් වෙන්න. ප්‍රියෝනත් එහෙමයි. යාල ප්‍රෝටීන විතරනේ. ඒක ධාරක ජානවල උපකාරයෙන් ඒවට ප්‍රතිවර්ත වෙන්න පුළුවන්. ප්‍රියෝන අංශුවක් සෛලයක් තුලට ගියයින් පස්සේ සෛලය තුල තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණ රයිබෝසෝම් වල එහෙම. ඒතර ප්‍රියෝනයක් ආවා කියන්නේ මේක ඇතුළට එයා මේ ක්‍රියාවලිය වෙන්න දෙන්නේ නැහැ. ඒවා වෙනස් කරනවා. ඒ හැකියාව එයාට තියෙනවා. ඒකනේ ආසාදකයි කියන්නේ. ඒ හැකියාව වෙනස් කරලා එයා මේ තමන්ගේ ප්‍රෝටීනය නිපදවා ගන්න එයාට ඕන විදිහට ප්‍රියෝන ගොඩක් මෙතන හදා ගන්න. මෙයත් එහෙමයි RNA අණුවක් පමණයි මෙයා සමන්විත වෙන්නේ. ආවරණයක් මොකුත් නැහැ. මෙහෙම නිකන් RNA අණුවක්. ඒතර මේක ගියාම සෛලයකට ඒක ආසාදනය වෙනවා. එතකොට ආසාදනය වෙනවා කියලා කියන්නේ එයා තමන්ගේ જાතිය RNA හදා ගන්නවා අරයාගේ යන්ත්‍ර භාවිත කරලා. RNA මේ වෛරොයිඩ් ප්‍රධාන වශයෙන් ශාක ආසාදනය කරනවා. ප්‍රියෝන ගොඩක් වෙලාවට සතුන් සහ මිනිසාට තමයි ආසාදනය වෙන්නේ. ඒකේ උදාහරණ විදිහට ජාකොබ්, ඊට පස්සේ උමතු ගව රෝගය මතක තියාගන්න. හරි. ස්නායු රෝග තමයි ප්‍රධාන වශයෙන් ප්‍රියෝන වලින් ඇති වෙන්නේ මිනිසාට. හරි. ඒ අනුව ඔය කතා කරේ සරලව කෙටියෙන්
නමුත් සියලු පොයින්ට්ස් ඇතුව ජෛව මේ සුද්ධ ජීවීන්ගේ තියෙන විවිධත්වය. ඊළඟට අපිට යන්න තියෙන මේකෙදී ඊළඟ කොටස විදියට පරීක්ෂණාගාර ශිල්ප ක්‍රම වලට. නෑ මේ වීඩියෝ එකේ හම්බ වෙනකම් සියලු දෙනාටම ආයුබෝවන්.